මානසික වශයෙන් වැටිලා මේ తත්වය මෙලෙසම හැමදාමත්ම තියෙයි කියලා. හුඟක් දෙනෙක් කම්පා වෙන්නේ, හුඟක් දෙනෙක් දුක් වෙන්නේ අනේ මගේ දරුවන්ට රටක් නැති වෙයිද, මගේ දරුවන්ට හිතක් නැති වෙයිද, මගේ දරුවන්ට අනාගතයක් නැති වෙයිද කියලා. මේ නිසා යම් යම් මානසික පීඩාවන්ගෙන් අපි පෙළෙනවා. අද පුවත්පත්වල තිබුණා කිහිප දෙනෙක්ගේ අත්නෝමතික ක්‍රියා නිසා මේ ආර්ථිකය බිඳ වැටුණායි කියලා. එතකොට මේ කිහිප දෙනාට ඕනෝන විදියට රට කරන්න දීලා බලාගෙන හිටියේ කවුද? එතකොට ඔබත් මාත් එහෙම නැත්නම් රටේ සිසු සීළු පුරවැසියනුත් මේට වග කියව යුතු නැද්ද? මෙහෙම ප්‍රශ්නාර්ථ ඕනතරම් තියෙනවා. කොහොමුණත් කාගේ හෝ අත්නෝමතික සහ මෝඩ ක්‍රියාවන් හේතු කොටගෙන අපි දැන් ලෝකේ පහළ අඩියට වැටී තිබෙනවා. අපි බොහොම දිලිඳු රාජ්‍යයක් බවට හඳුන්වනවා. එහෙම වුණාද කොහොමුණත් හඳුන්වනවා සහ අපිට කන්න බොන්න නැතිව බොහොම අසහනකාරී ස්වභාවයකින් නැත්නම් අර්බුදකාරී ස්වභාවයකින් ඉන්නවා කියන එක මුළු ලෝකෙම මේ වෙනකොට පිළි අරගෙන තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන් හැටියට ලක්මාතාවගේ දරුවන් හැටියට කළ යුත්තේ කුමක්ද කියන එක හිතන්න ඕන. තවමත් ඒ සිතුවිල්ල පාර්ලිමේන්තුවේ මහත්වරුන්ට නම් දෙන්න නැහැ කියලා මට හිතෙන්නේ. ඒ මහත්වරුන්ට විතරක් නෙවෙයි පල්ලෙහා අඩියේ ඉන්න කාටවත් එහෙමත් දෙන්න නැහැ කියලා මට හිතෙනවා. නැත්තම් පොලිමේ ඉඳලා හැමෝටම බෙදා ගන්න තියෙන සමව බෙදා ගන්න තියෙන මේ කාලේ සමව කටයුතු කළ යුතු කාලයක තෙල් අරන් ගිහිල්ලා හොරෙන් වැඩි අධික මිලට විකුණන්න මිනිසුන් පෙළඹෙන්නේ නැහැ. ඒ මානසිකත්වය ඇතිවන්නේ නැහැ. ඒ වගේම ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු දේ හිතු ගණන් උස්සන්නේ නැහැ. එහෙම අදහසක් තියනවා නම් අපි හැමෝම වැටලා තියෙන තැනින් ගොඩ එන්න සාමූහිකව ප්‍රයත්නයක් දැරිය යුතුයි. එහෙම දරනවා කියලා අපිට පේන්නේ නැහැ. අපිට තින්න මිනිසුන් ගේන්න පුළුවන් වේද කියලාවත් හිතන්න බෑ. හැබැයි අපි තනිව අපේ භූමිකාව නැත්නම් අපේ වගකීම යුතුයකම ඉටු කළොත් අපිට පුළුවන් වේවි මේ රට යම් තැනකට ගෙනල්ලා අපේ උපදින සහ මේ වර්තමාන දරුවන්ට ලස්සන රටක් හදලා දෙන්න. ඒ නිසා අපි දැන් විවේචනය කරමින් ඉන්නවට වඩා මේ සිස්ටම් චේන්ජ් එකක් එහෙම නැත්නම් මේ පවත්වන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන ඔබ මම හැම කෙනෙක්ම ඒ වෙනස අනිවාර්යයෙන්ම සිදු කළ යුතුවම තිබෙනවා. ඒ නිසා ඔබ පොලිමේ ගිහිල්ලා පෙට්‍රල් ටික අරගෙන ගබඩා කරගෙන අධික මිලට විකුණනවා නම් ඔබට අයිතියක් නැහැ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න සටන් කරන්න. ඔබගේ පාරිභෝගික භාණ්ඩයට අධික මිලක් දීලා මිනිස්සු මේ කාලේ හොරගෙන කනවා නම් ඔබට අයිතියක් නැහැ මහමගට බහැලා උද්ඝෝෂණය කරන්න මේ රටේ වෙනසක් ඇති කරන්න ඕන කියලා. ඒ නිසා ඒ පිළිබඳව හිතලා අපි අපේ භූමිකාව අපි හරිගස්සාගෙන රට යම් තැනකට ගේන්න උත්සාහ දරමු. හිතමුතුනි වර්තමානයේ රට තුළ පවතින මේ දේශපාලනික ආර්ථික සමාජීය ගැටලු හමුවේ අපිට තුන් වේලක් කන්න නැමැති එකට වඩා එහා ගියපු බරපතල ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. හැබැයි මේක කාටවත් දැනෙන්නේ නැහැ. අපිත් ඉන්නේ පිස්සුවෙන් වගේ. ඒ හැම වෙලාවෙම මේ ගැන කියවනවා මානසික පීඩාවක් පුදුමාකාර මානසික පීඩාවක් අපිට ආතතියක් දෙන්නලා තියෙන්නේ. කෑවත් ඇකට අල්ලන්නේ නැති. මොකද රටට ආදරය කරන අපිට හරි වේදනාවක් තියෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම නොදැනුවත්ව මේ මානසික පීඩාව මානසික ආතතිය මේ ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි අද කල්පනා කළා කොහොමද පුද්ගලයා මානසික වශයෙන් අපි සවිබල ගන්නවන්නේ කියලා. ඒ පිළිබඳවයි අද ගුරුදා පිළිසඳර අපි යොදාගත්තේ. ඊටමත්ම ගෞරවයෙන් ආරාධනා කළා හිතවතුනි මානසික නැත්නම් මනෝවිද්‍යා උපදේශකවරු. ඒ සවිශේෂී පිරිසක් මම හිතනවා අපි හැම කෙනෙක්ම වඩාත් ගරු කළ යුතු සහ සේවය ලබා ගත යුතු පිරිසක්. මම දන්නවා මම අත්දැක තිබෙනවා සමහර මානසික රෝග පිළිබඳව උපදෙස් දෙන වෛද්‍යවරු මේ
ජීවිතයේ සම්පූර්ණ එපා වෙලා කඩා වැටිට පිස්සු නැත්නම් මානසික උන්මාදයක් ඇති වෙන මට්ටමේ ඉන්න අයව තාමත්ම මැනවින් සුවපත් කරන ඒගේ ජීවිත වඩාත් ලස්සන ජීවිත බවට උන් පරිවර්තනය කරනවා. ඒ අනුව අද අපි ආරාධනය කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි මනෝවිද්‍යා උපදේශක රජයේ මනෝවිද්‍යා උපදේශක නිලධාරී සංගමේ ගරු ලේකම් මනෝවිද්‍යා උපදේශක ප්‍රවීණ දේශක ගාමිණී රත්නායක මහත්මයා ඉතාමත්ම ගෞරවයෙන් ඔබ පිළිගන්නවා අපේ දෑබර ශ්‍රාවක ඥාතීන් වෙනුවෙන් ගාමිණී මහත්මිය ආයුබෝවන් සුබෝදෑස. ආයුබෝවන් සාලි මහත්මයා. පහුගිය කාලේ ඔබතුමා මට කිව්වා මේ කන්දකාඩු පැත්තේ දේශන කරමින් හිටියේ කියලා. දැන් කොහොමද මේ පැතිවල ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය? ඔව් සාලි මහත්තයා, මේ අපි වසර ගණනාවක් සිටේ කියන්නේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හිට තමයි තියෙන්නේ කන්දකාඩුව සේනපුර කියන මධ්‍යස්ථාන පොළොන්නරු දිස්ත්‍රික්කයේ. ඒකට මේ මතට ඇබ්බැහි වුවන් විශේෂයෙන් හෙරොයින් වාගේ මතට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන කඳවුරක් හැටියට රටේ ආරක්ෂක අංශය මගින් පාලනය කරමින්, නමුත් අපේ සිවිල් සම්පත්දායකයන්ගේ සහභාගීත්වයෙන් කරන වැඩපිළිවෙලක් දැන් 2013 වසරේ විතර තමයි ආරම්භ වුණේ. දැනට ඒක සාර්ථකවම යනවා. යම් ප්‍රමාණයක සමාජය තුළින් දැන් අත්‍තරම එතෙන් මේ අධිකරණය මගින් එවන පුද්ගලයන් තමයි එතන පුනරුත්ථාපනයේ ලක් වෙන්නේ. යම් සාර්ථකත්වයක් අපි 100% කියන තැන ඇත්තරම නැහැ. නමුත් යම් සාර්ථකත්වයක් අපි දකිනවා ඒ පුනරුත්ථාපන කඳවුර තුල. අනේ ගාමිණී මහත්මයා මාතෘකාවට බැහැරුණත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි පුවන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට අඩුද මේ අර්බුදත් එක්ක වැඩිද? කනගාටුවෙන් වුණා සයිලමන්ද කියන්න තියෙන්නේ මේ අපේ පවතින ආර්ථික සමාජ රටාව තුල විශාල අඩුවක් කියන එක දකින්න නෑ. යම් ප්‍රතිශතාත්මකව යම් වැඩිවීමක් වෙමින් පවතිනවා කියන තත්ත්වය තමයි දකින්න තියෙන්නේ. මොකද මේ ඒක පාලන පද්ධතියේ තියෙන යම් දුර්වලතා නිසා අපි දකිනවා තවමත් අර මේ අඩුවීමකට වඩා යම් ප්‍රමාණාත්මක වැඩිවීමක් දක්වා ගමන් කරමින් තියෙනවා කියන එක. හිතවතුන් කතා කරන්න පුළුවන් 066 22 636 අපි මේ සංවාදයේ මෙතනින් නවත්තමු. මොකද අපිට අපේ මාතෘකාවට එන්න ඕන නිසා ඒක හරි වැදගත් වර්තමානයේ කාලීන අවශ්‍යතාවයක්. ගාමිණී මහත්මයා, මේ දැන් මට හිතෙන්නේ නැහැ මම ඉන්නවා කියලා මානසික අවපීඩනයකින් මානසික රෝගී ස්වභාවයකින්. මම හිතන්නේ මම නිරෝගී කියලා. හැබැයි මමත් යම් ආකාරයෙන් මානසික අවපීඩනයකින් ආතතියකින් මානසික රෝග වලින් පෙළෙන කෙනෙක් වෙන්නට පුළුවන්. අනිත් කෙනෙක් වෙන්න පුළුවන්. හැමෝම එහෙම වෙන්න පුළුවන්. මොකක්ද මේ මානසික අවපීඩනය? එහෙම නැත්නම් කාංසාව කියන ස්වභාවය? ඔව් සලිමන්ත, දැන් අපේ සමාජය තුළ ගත්තාම අපි සාමාන්‍ය මානසික සෞඛ්‍යයෙන් ඉන්නකොට කොහොමද පුද්ගලයා හැසිරෙන්නේ සහ අසාමාන්‍ය මානසික සෞඛ්‍යයකට ආවම කොහොමද හැසිරෙන්නේ කියන එක අපිට පැහැදිලිව අඳුනා ගන්න පුළුවන්. උන්ගේ චර්යාව තුළින් තමයි මේක විදහා දක්වන්නේ. ඇත්තටම අපේ රටේ විතරක් නෙමෙයි බහුලව ලෝකේ පුරා ගත්තාම මේ ඔබතුමා සූතනදී මේ විෂාදය නැත්තම් ડિප්‍රෙෂන් කියලා කියනවා. මේ මට්ටම තමයි අපේ රටේ එහෙම නැත්තම් ලෝකේ වැඩිපුරම මිනිස්සු තුල තියෙන මානසික ව්‍යාකූලත්වය. මේක මානසික ව්‍යාධියක්. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අනිවාර්ය වශයෙන් ගත යුතුයි උපදේශන සේවයට අමතරව. ඉතින් මේකේ බොහෝ ලක්ෂණ සමහරුන්ට තිබුණත් අර කිව්වා වගේ දන්නේ නැතිකමක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් බොහොම දුකින් වේදනාවෙන් මිනිහෙක් සාපේක්ෂ වශයෙන් යමක් දුකක් කනගාටුවක් ඇති වෙනවා. ඒක ඊපස්සේ නැති වෙනවා. නමුත් දැන් මේ විෂාද මට්ටම් තුලදී එහෙම නැත්නම් ඇන්සයිටි කාංසාව කියලා කියන මේ තත්ත්වයන් තුලදී මිනිස්සුන්ගේ සිතුවිලි හැසිරීම ආවේග මේවා හුඟක් වෙනස් බවට පත් වෙනවා. ඒදී විශේෂයෙන්ම බොහොම දුක්ඛිත ස්වභාවයෙන් දැන් විෂාදය ගැන අපි කතා කරොත් ඒකේ ලක්ෂණ තමයි බොහොම දුකින් ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. තමන්ගේ සිතුවිලි පාලනය කරගන්න බෑ. බොහොම කනගාටුවෙන් ඉන්නේ. ශරීර සෞඛ්‍යය ශක්තිමත් නැහැ. තමන්ට කිසිම වැඩක් කරන්න බෑ. ශක්තියක් නැහැ. සිතුවිලි බොහොම පහළ මට්ටමක තියෙන තත්ත්වයක්. එහෙම නැත්නම් නිින්දේ ගැටලු බහුල වශයෙන් දකින්නල තියෙනවා. තව එකක් තමයි සාලි මහත්මයා මේ අධික කේන්තිය එන එකත් පුද්ගලයෙක්ගේ විෂාදයේ ලක්ෂණයක් හැටියට හඳුනාගෙන තියෙනවා. මේකේ දිගින් දිගට ගියාම සමහර අවස්ථාවලදී පුද්ගලයන් සියදිවි හානි කර ගැනීම දක්වා යා හැකිව තියෙනවා විෂාද මට්ටමකදී. ඒ සංකාව මට්ටමේදී ගොඩක් වෙලාවට Tamanට සතුට සිතුවිලි එන්නේම නැහැ. බොහොම
බිය ජනකව තමා ජීවත් වෙන්නේ විශේෂයෙන්ම මසල් එහෙම නැත්නම් මාංශ පිටු වේදනා ඇති වෙනවා බඩේ කැක්කුම හිසේ රදේ මේ වාගේ තත්ත්වයන් නිතර තියෙනවා බොහොම තැතිගත් ස්වභාවකින් තමයි එවැනි පුද්ගලයන් සමාජයේදී අපිට දැක් ගන්නට හැකි වෙන්නේ ගමනේ මහත්මයා මේ වර්තමාන මේ අරුබුද හැම ඇත්තටම මේ දැන් අපි සමහර විට වේලක් දෙකක් බඩට මොන හරි දාගෙන මේ ආර්ථික පසුබැස්මත් එක්ක ජීවත් වෙනවා. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා මේ කීයක්වත් හොයාගන්න බැරිව බොහොම අසියුරුවට ජීවිතය ගෙවන පිරිස් මේ රටේ ඕන තරම් ඉන්නවා. වාර්තා වෙලා තියෙනවද ගමනේ මහත්මයා මේ නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ පවතින අරුබුදකාරී ස්වභාවයත් එක්ක එහෙම මානසික විෂාදය ඇතිව ජීවිත හානි කරගන්න දක්වා ගමන් කරපු අය එහෙම වාර්තා වෙනවද? ඔව් සාලේ මහත්තයා ඇත්තටම එහෙම ආර්ථික අර්බුද හමුවෙත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම ડિප්‍රෙෂන් කට්ටියන් අඩක් පවන සියදිවි හානි කර ගැනීමට පෙළඹීම තියෙනවා කියන එක තමයි හොයන්න තියෙන්නේ. ඒකෙදි විෂාදය හැදි වෙන වෙනස් සමාජීය හේතුත් තියෙනවා. හැබැයි ඔබතුමාගේ ප්‍රශ්නෙත් එක්ක සාලේ මහත්මයා මේ ආර්ථිකමය තුල කෙනෙක් විෂාදයට ලක් වෙලා තමන්ගේ ජීවිතයට සමුදුන්නාද කියන තැනදී අපිට මුණ ගැහිලා තියෙනවා. අහලා තියෙනවා. අපි මේවැනි මාධ්‍ය තුලදී ඒක නමුත් ඒකට පිළිතුරක් දී ඒ මිනිස්සු දැනගත යුතු අංගල අපිට මේවට උත්තර හොයන්න බැරි නිසා යම් ප්‍රමාණික මතුවීමක් තියෙනවා මේ වෙනකොටත් තැනින් තැන මාධ්‍යට ආවෙ නැතත් එහෙම තියෙනවා ඉතින් ඔබතුමාගේ ප්‍රාර්ථනාව සහ මගේ ප්‍රාර්ථනාව විරුද්ධ මෙහෙම නොවේවා කියන තැනට ඒ සඳහා අපිට එකිනෙකා අතර උදව් උපකාර කරන්න පුළුවන් දැන් අපේ රටේ තියෙන තත්ත්වයේ තුල කෙනෙක් බඩගින්නේ සුයිසයිඩ් එක කර සේදි විහානි කර ගැනීමට යනවා නම් එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා අපි ඒ පිළිබඳව තවදුරටත් කතා කරමු සාලේ මහත්මයා. ඔව් තවදුරටත් කතා කළ යුතුයි බලධාරීන් තවදුරටත් මේ පිළිබඳව සිටිය යුතුයි. ගමනේ මහත්මයා මේ ඇත්තටම මේ ඔබතුමා පැහැදිලි කරනකොට මට ඉතින් විවිධ දේ අහන්න හිතෙනවා මාතෘකාවට බැහැරව වුණත්. දැන් මේ පහුගිය දවසක මේක අනාදර්ශයක් වේවා. බොහොම මේ පිරිසෙක් ඥාතීන් එක්ක බොහොම සතුටු සාමීචීව බොහොම සුහදව හිටපු කෙනෙකු මේ සියල්ලගෙන් මගහැරලා සියල්ලව මගහැරලා ගිහිල්ලා සියදි විනාසගත්තා. ඇත්තටම අපිට හිතන්න අපහසු නම් මෙච්චර හොඳින් කතා බහ කරලා කාල වෙලා හිටපු කෙනා හවස කොහොමද මේ ඉල්ලලා මැරුණේ කියලා. මේ විසාදීය ස්වභාවයද කොහොමද ඒක ඇතුළාන්තයේ අපිට කොහොමද හඳුනා ගන්න පුළුවන් මෙයා විසාදීය ස්වභාවයෙන් ඉන්නවයි කියලා ගාමිණී මහත්මයා. එහෙම හඳුනාගත්තා නම් අපිට අතෙන්ද පිළියමක් ගන්නත් තිබුණානේ. ඔව් සාලේ මත දැන් විසාදයේ මට්ටමේ ඉන්න පුද්ගලයා ටික කාලයක් මුළුල්ලේ අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මම මුලින් මතක් කරපු යම් යම් ලක්ෂණ තුලින් තමයි එවැනි පුද්ගලයන් ජීවත් වෙන්නේ. බොහොම දුකින් ඉන්නවා, බොහොම ආවේගශීලී මට්ටමින් තියෙනවා. ශරීර ශක්තියක් නැහැ කියන එක කියන වැඩක් පොලක් කරන්නේ නැහැ, හැඟවිලා ඉන්න උත්සාහ කරනවා. බොහොම කලකිරීමෙන් තමයි එවැනි පුද්ගලයන් ඉන්නේ. දැන් ඔබතුමා ඔය කියපු පුද්ගලයා එවැනි මට්ටමක් ඉන්න ඉතියා වෙන්න පුළුවන්. හැබැයි අපිට අඳුනා ගන්න අවස්ථාවක් තිබුණාද කියන එක ගැටලුවක්. හැබැයි සමහර වෙලාවදී සියදිවි විහානි කර ගැනීම ශ්‍රණික කෝපයේ මත ආවේගයේ මත සිදු වෙන අවස්ථා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුට එහෙම සිදු වුණාද කියන එකත් අපි බලන්න ඕන. දැන් අපි ඇත්තටම සතුටු සාමීචයේ ඔබතුමා කිව්ව ආකාරයේ හිටන පුද්ගලයා වුණත් බොහොම හිත අභ්‍යන්තරයෙන් බොහොම ඛේදනීය ලොකු පීඩාවකින් ඉන්නවා වෙන්න පුළුවන්. සමහර මිනිස්සු hina වෙලා කතා බහ කරලා හිටියට මේ මිනිස්සුන්ගේ හදවත ඇතුලේ බොහොම දැවෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට ඒක අඳුනා ගන්න වෙන්නේ පුද්ගලයා එක්ක සමීප සම්බන්ධතාවයක් කතා බහ කරනකොට එහෙම නැත්නම් ඒ පුද්ගලයා තනිව ඉන්න වෙලාවකදී චර්යාව කොහොමද යන්නේ කියන ඒවා තුල බැලීමෙන් තමයි. ඔන්න හුදකලා කිරීමෙන් වලකිනවනේ නේද බොහෝ වෙලාවට. බොහෝ වෙලාවට විෂාදයේ රෝගීන් ඉන්න කට්ටිය හුදකලාවෙන් ඉන්න බලනවා. තනියම දැන් ශිෂ්‍ය ළමයි වගේ තරුණ මට්ටමේ කට්ටිය අර තමන් එක පවුලේ එකට එකතු වෙලා ඉඳලා කතා බහ කරලා හිටපු තත්ත්වයන් එහෙම නැත්නම් රාජකාරී ජීවිතයේදී හිට අනිත් කට්ටිය එක්ක එකිනෙකා කතා බහ කරලා හිටපු තත්ත්වයන් එකපාරට වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙලා හුදකලා වෙන්න තනි වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ මෙවැනි පුද්ගලයන්. හොඳයි අපේ අද මාතෘකාව මේ වර්තමාන දේශපාලනික ආර්ථික සමාජීය ගැටලු හැමුවේ පුද්ගලයා මානසික වශයෙන් සවිබල ගැන්වීම. එහෙම මානසික වශයෙන් සවිබල ගන්වන්න නම් වක්‍රව ව්‍යංගව කියන්නේ මේ අර්බුද හැමුවේ මිනිසුන් මානසික වශයෙන් පීඩාවට ලක් වෙලා කියන එක ගාමිණී මහත්මයා. මම කැමති මේ සමාජමය දේශපාලනමය ස්වභාවයන් මානසික පීඩාව
සඳහා යම් මානසික ස්වභාවය නැත්නම් යම් මානසික ස්ථාවරත්වය උදෙසා බලපෑමක් කරනවද? පැහැදිලිවම සාලිමන්ද පුද්ගලයෙක්ගේ මානසික සෞඛ්‍යයට සමාජ වටපිටාව සමාජ ආර්ථිකයේ බෙහෙවින්ම බලපානවා. දැන් අපි සමහර කායික රෝග ගත්තාම ඒවා යම් යම් වෛරසයක් වෙන්න පුළුවන්, බැක්ටීරියා වෙන්න පුළුවන්, නැත්නම් ශරීරයේ අභ්‍යන්තර හේතු සාධකයක් භෞතික මේ වශයෙන් බලපාලා කායික රෝග වැළඳෙන බව තමයි තියෙන්නේ. මේ මානසික රෝගවලදී ඒක හරිම සීමිතයි. මානසික රෝගවලදී යම් ඥානගත ස්වභාවකින් මානසික රෝගයක් හැදෙන අවස්ථා බොහොම අඩු ප්‍රමාණයෙන් තියෙන, අඩු ප්‍රතිශතයකින් තියෙන්නේ. මේ අපේ සමාජ ආර්ථික වටපිටාව පීඩනය තුලින් තමයි බොහෝම මානසික රෝග ප්‍රමාණයක් අපේ සමාජය තුළදී දක්නට තියෙන. දැන් ඔය කතා කරපු විෂාදය, ඇන්සයිටි, සංකාව මේවා තත්ත්වයන් සමාජ ආර්ථිකයත් එක්ක බොහෝ ඉහළ අගයක් පෙන්눔 කරනවා. ඒ සමාජයේ එන පීඩනය නිසා මොලේ පුද්ගලයාගේ මොලේ එන රසායනික වෙනස්කම් මත තමයි මේ මානසික රෝග තත්ත්වයන් දක්වා ගමන් කරන්නේ. ඉතින් සමාජ ආර්ථිකමය වටපිටාව බෙහෙවින්ම බලපාලා තියෙනවා මානසික සෞඛ්‍යයේ හොඳ හෝ නරක පැත්තට ගමන් කරන්න. සාලිමත් ඇත්තට දැන් අපි මේ දැන් අද ඉන්න තත්ත්වය දිහා බැලුවම අපි හිතුවේ නෑ මේ තත්ත්වය තුළට අපි ගමන් කරයිද කියලා. අපි 2020 කොරෝනාත් එක්ක ජීවත් වෙලා අවුරුදු 2ක් විතර ගත වෙමින් කොරෝනා විසඳීගෙන යනකොට අඩු වෙගෙන යනකොට අපි හිතුවා බොහොම හොඳ හුස්මක් කරන් ලස්සන ජීවිතයක් ආයෙ ගත කරන්න පුළුවන් කියලා ජනතාවගේ ලොකු විශ්වාසයක් එක්ක තමයි හිටියේ. එහෙම ඉන්න අවස්ථාවකදී තමයි අපිට මේ අර්බුදයට, මේ රටේ පවතින ආර්ථික දේශපාලනික සමාජික අර්බුදයට මුහුණ දෙන්න උනේ. ඉතින් ඒ තත්ත්වය තුළ අපි කොවිඩ් එකත් එක්ක ජීවත් වුණු තත්ත්වය තුලත් අපි ලොකු මානසික කැළඹිලි සහගත තත්ත්වයකදී විෂාදයේ තත්ත්වයක් එහෙම නැත්නම් ඇන්සයිටි මට්ටම් වලදී අපි බොහොම පීඩනකාරී ආතතිය මට්ටමින් තමයි ජීවත් වුනේ. අපි කවදාද මේකේ නිදහස් වෙන්නේ කවද්ද කියන එක බලාපොරොත්තු හිටියත් අපිට ඒක අහිමි වෙන්න පටන් ගන්න තියෙනවා මේ අද තියෙන තත්ත්වයක් එක්ක. මෑත කාලේ සාලිමාර්නේ ඇමරිකාවේ 2022 මුල් ජනවාරි මාසයේදී විතර පරීක්ෂණයක් කරලා තිබුණා. ඒ සමීක්ෂණයේදී දැක ගන්න ඇමරිකන් ජාතිකයන්ගේ 56% කියලා තියෙනවා තමන් ණය ගැනීම, ණය මූල්‍ය ආර්ථිකත්වයෙන් ලොකු දැඩි නෙගටිව් ඒක ඍණාත්මක සිතුවිලි වලින් ආතතියටපත් වෙලා විසාදයට ලක් වෙමින් ඉන්නවා කියන එක තමයි ඔවුන්ගේ පිළිතුරුනුත් ඔවුන් ලබා දීලා තියෙන්නේ. ඉතින් අපේ රටේ අද මේ තියෙන තත්ත්වය තුළ අපි සෑහෙන දුරට ලොකු පීඩනයකින් ඉන්නේ. මේ පීඩනය තවදුරටත් මෙහෙම දරාන යන්න ගියොත් අපිට ලොකු මානසික ව්‍යාධීන් වලට ලක් වෙන්න සිදු වෙනවා. ඒ නිසා අපි හැකියතාක් දුරට මේක අඩු කරගෙන කොහොමද අපි මේක වෙනස් කරගෙන ඉස්සරහට යන්නේ කියන එක අදම සැලසුම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමා ඇමරිකාව ගැන මතක් කරපු නිසා මම මේ අද පත්තරේ තිබුණු සිදුවීමක් එක්ක පුංචි උපදේශක් ගන්න මේ සමස්ත අපේ ශ්‍රාවක ජනතාවට මම දුටුවා මේ අභිගත් තරුණයෙකු පින්පල හිලව්වක් හේතු කොටගෙන පාසලකට පැනලා දරුවෝ විශාල සංඛ්‍යාවක් සහ ආචාර්ය මණ්ඩල විශාල සංඛ්‍යාවක් ඝාතනය කරයි කියලා. මේ මට්ටමට එන්නේ කොහොමද? ඇයි තමන්ගේ ප්‍රශ්නයක් තුල අනුන් පීඩාවටපත් කරන්නේ ගාමිණී මහත්මිය? ඔව් අපේ මිනිස්සුන්ගේ දැන් සාමාන්‍ය මනෝවිද්‍යා විග්‍රහයක් තියෙනවා මේ ජීවාශය සහ මරණාශය කියලා වර්ග දෙකකින් පුද්ගලයෝ ඉන්නවා. ජීවාශයෙන් ඉන්න පුද්ගලයෝ තමනුත් ආරක්ෂා වෙලා අනිකත් ආරක්ෂා කරන්න තමයි උත්සාහ කරන්නේ. මරණාශයෙන් ඉන්න පුද්ගලයන්ගේ ස්වභාවය තමයි තමනුත් විනාශ කරගෙන අනිකත් විනාශ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එවැනි පුද්ගලයන් අපේ සමාජය තුළ ඉන්නවා. එවැනි පුද්ගලයන්ගේ ලක්ෂණ තමයි ඔබතුමා ඔය කියපු කාරණේ තුලින් පැහැදිලි වෙන්නේ. අපේ සමාජය තුලත් එහෙම විටින් විට තියෙනවා. මේක මේ වසංගත තත්ත්වයක් එහෙම නැත්නම් මේ විෂණකාරී තත්ත්වයන් ඉසාම නෙමෙයි ඔවුන්ගේ චර්යාව තුළ ඔවුන් ලබාගත් අධ්‍යාපන රටාව තුළ ඔවුන් සමාජ පසුබිමේ කොහොමද ජීවත් වුනේ ඔවුන්ට බලපෑපු සමාජ ආර්ථික හේතු කාරණාත් ඒකට බලපාලා තියෙනවා. එහෙම හැසිරීමක් තුළින් පුද්ගලී චර්යාව අනිකා වෙනුවෙන් විනාශකාරී විදියට මෙහෙවන්නේ. මේකට ප්‍රතිකාර තියෙනව නේද ගාමිණී මහත්මිය? පැහැදිලිවම ප්‍රතිකාර තියෙනවා. අඳුනා ගැනීමේ අවශ්‍යතාවය තමයි ඕන වෙන්නේ. එහෙම වුණාම සාමාන්‍යයෙන් ආවේගශීලී චර්යාවෙන් සමහර පුද්ගලයන් ඉන්නවා සාලි මහත්මයා දිගින් දිගට මෙහෙම තරහ ගතියන කෝපශීලී ආවේගශීලී බොහොම මේ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වෙන චර්යාව. ඒ මිනිස්සුන්ට යම් ආකාරයක උපදේශන සේවාවේ පිහිටත් අවශ්‍ය වෙනවා.
විශේෂයෙන්ම ඔය ඇත්තටම ශාලී මහත්මයා ආදරේ හොඳ ප්‍රතිකාරයක්නේ. මේ ආදරේ කියන එක මිනිස්සුන්ට අහිමි වුණාම ඒ කියන්නේ ළමා කාලයේ සිට පුද්ගලයාගේ චර්යාව කොහොමද වැඩිහිටියෙක් දක්වා ගොඩනැගුණේ ඒවා අහිමි වීමේ ප්‍රතිඵල හැටියට ලොකු විග්‍රහයක් කරන්න වෙනවා ශාලී මහත්මයා එහාට ගියොත් එවැනි තත්ත්වයන් අපි බලන්න ඕන. ඉතින් ඒ ළමයාගේ සිටම බලපාපු චර්යාවේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. වැඩිහිටි දක්වා ගමන් කළාම ව්‍යසනකාරී විනාශකාරී පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඉතින් ප්‍රතිකාර තියෙනවා. ඒකට මේ ආදරයත් හොඳ ප්‍රතිකාරයක්. සමාජ සම්බන්ධතාව හොඳ ප්‍රතිකාරයක්. ඒ වගේම ඖෂධ මේ ප්‍රතිකාර පැත්තකුත් ওই සඳහා යොදාගත හැකිව තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන ලොකු වගකීමක් තියෙනවා නේද ගාමිණී මහත්මිය අපි අයට බොහොම ආදරය දක්වනවා නම් සෙනස දක්වනවා නම් තමන්ගේ යටතේ ඉන්න අය එක්ක බොහොම සුහදව කටයුතු කරනවා නම් අපිට අපේ වගකීම ඉටු කළා කියලා සතුටු වෙන්න පුළුවන් නේද ගාමිණී? ඔව් පැහැදිලිවම ශාලී මහත්මයා අපි එකිනෙක අතර අපි මිනිස්සු වශයෙන් අපි සංවේදී විය යුතුයි අනිකට ඇහුම්කන් දිය යුතුයි. ඉතින් අපේ මේ මට්ටම දැනට තියෙනවද මේ සමාජ වටපිටාවද බලනකොට එහෙම වටපිටාවක්ද තියෙන්නේ කියන එක හරිම අපැහැදිලි. අපි එකිනෙකාට වෛර සහගත සිතුවිල්ලෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසාම අපි එකිනෙකා අතර සම්බන්ධතා දුරස් වෙලා ගිහිල්ලා අපිට මානසික ව්‍යාධීන් ඇති වෙලා මානසික සමතුලිතතාවයට ලොකු ප්‍රශ්න ඇති වෙන අවස්ථා ඕනතරම් සමාජයේදී දකින්නට තියෙනවා. හොඳයි විරාමයට යන්න පෙර මට මේ ප්‍රශ්නේ අහන්න ඕන. දැන් අපි අවසන් වතාවට මාතෘකාවට දාලා කතා කරමින් හිටිය පවතින ආර්ථික අර්බුදත් එක්ක මේ මානසික පීඩාවට යම් බලපෑමක් කරනවාද කියන කාරණාව. දැන් ගාමිණී මහත්මිය අපි දේශපාලනය කතා කරනවා නෙවෙයි. එදා සිට මේ දක්වාම මේ රට පාලනය කරපු හැම කෙනෙක්ම අද ඉන්න තත්ත්වයට වග කියන්න ඕන. අද පත්තරවල තිබුණා එක්තරා මේ සීමිත පිරිසක් සිදු කළ මේ මනෝඥ ආර්ථිකමය ක්‍රියාකලාප නිසා තමයි මේ මහා ව්‍යසනයට පත් වෙලා තියෙන්නේ කියලා. අපිට මේ මානසික පීඩාව මානසික ආතතිය දැනෙනව නැතරම බොහෝ පීඩාව බස් එකට ගිහිල්ලා බස් එක රුපියල් 400ක් ටිකට් එකට ඉල්ලනකොට එතන ක්ෂණිකව ගතසිත සියල්ලම කඩා වැටෙනවා. කඩේකට ගිහිල්ලා තේ එකක් පීලා ඊට පස්සේ ඉන්දන ටික ගහන්න ගියාම රුපියල් 420ක් මේ 30ක් කියලා කිව්වහම ඒ හැම මොහොතකම අපේ මානසිකත්වයේ මහා කඩා වැටීමකට ලක් වෙනවා. දැන් මේ තත්වයට පත් කරපු මිනිස්සු මානසික සුවයෙන් ඉන්නවද ඇද්ද පුතුමාට පේන කියන්න බැරි වෙයිති. එහෙම නැත්නම් පරචිත්ත ඥානය නැති වෙයිති. මේ ඒ මිනිස්සුන්ට මොන වගේ පීඩාවක් ඒ මිනිස්සුන්ට මේ පීඩාව දැනනවද විඳිනවද ගාමිණී මහත්මයා? ඔව් ඇත්තටම ශාලී මහත්මයා මේ මිනිස්සුන්ට ඒක දැනෙනවා ඇති කියලා අපි හිතනවා මෙවැනි දැනෙන්න ඕනේ. ඔව් දැනෙන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරන්නේ දැනියන් කියලා. නමුත් මේ මිනිස්සු මේ දකින සිදුවීම් එක එහෙම නොදැනී ඉන්න හේතු කාරණාවක් නැහැ කියන එක තමයි අපිට හැඟෙන්නේ. මොකද ඕනෑම මිනිහෙක්ගේ දුකක් වේදනාවක් ඉදිරියේ තව එකේ සංවේදී වෙන්නේ නැතිනම් ඒ මිනිස්සු අමනුෂ්‍ය හැටියට තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. ඉතින් ඔය යම් දේශපාලන අධිකාරියේ යම් පුද්ගලයන් ශාලී මහත්මයා ඇහුවා වගේ සමහර දෙනෙක් තවමත් හැසිරෙන ආකාරය දැක්කහම මේ මිනිස්සුන්ට අනිකාගේ අපේ ජනතාවගේ දුක වේදනාව කනගාටු දැයිලා නැද්ද කියලා අවස්ථා දකින්න තියෙනවා යුන්ගේ චර්යාව තුලින් බලනකොට. නමුත් බහුතරයක් මං හිතනවා දේශපාලන අධිකාරී වුණත් ඉන්නේ අපේ රටේ මිනිස්සු. ඒ මිනිස්සු බහුතරයකට දැයිලා තේරලා ඇති අපි අතින් යම් වරදක් මේ වෙනකොට ජනතාව වෙනුවෙන් වෙලා තියෙනවා. එහෙනම් අප විසින්ම මේ නිවැරදි කළ යුතුයි කියලා ශාලී මන්දා. එහෙනම් මේ තියෙන අරගලකාරී තත්ත්වයන් නිවැරදි දිශානතියකට යොමු කරන්න නම් ඔවුන් විසින් වහ කාර්යයන් ටිකක් කළ යුතුව තියෙනවා. මං හිතන්නේ අපි ඒක කතා කිරීමේ අවස්ථාව නෙවෙයි මේ. ඔව් මේ මොහොතේ තීරණය කළ යුතුයි. තවදුරටත් මේ ජනතාව මෙහෙම පීඩනයට ලක් නොකර මොකක්ද අප ඔවුන් වෙනුවෙන් සාමූහිකව ගත යුතු ක්‍රියාමාර්ග කියලා. හිතවතුනි ඔබත් මාත් ඉන්නේ දැඩි පීඩාවක දැඩි මානසික පීඩාවක. ඒක ඇත්ත. ඔබට බොහොම කේන්ති යනවා. ඒක ඇත්ත. මේ මානසික ස්වභාවයෙන් නැති වෙන්නේ ඒ තියෙන රටේ ස්වභාවයත් එක්ක. හැබැයි ඔබ ළඟ ඉන්න කෙනාගෙන් ඒ මානසික පීඩාව තරහ පිට කරගන්න උත්සාහ දරනවා නම් ඒකන වරක් නෙමේ දෙවරක් නෙමේ දහස් වතාවක් හිතන්න ඕන. තෙල් පොලිමේ ඉන්න හැම කෙනාම ඒ පීඩාවෙන් ඉන්නේ. නිසා තෙල් දෙන ස්ථානයේ අය අතර ගහ බැනගෙන ජීවිත විනාශ කරගන්න එපා. මාර්ග අවහිර කරන්න එපා. ඔබ අපේ පහුගිය දවස්වල දැක්කා
මේ විවාහකට යන දරුවන්ට යන්න නොදී මාර්ගය අවහිර කළා. විවාහ ප්‍රාප්ත වෙන අයට එහෙම යන්න නොදී අවහිර කළා. තමන්ගේ බිරිඳට දරුවා හම්බෙන්න ඉන්නේ දරුවා හම්බෙලින්න මට බලන්න යන්න ඕනේ යන්න දෙන්න කිව්වට යන්න දුන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවන් තිබුණා. ඒ තත්ත්වයටපත් වෙන්නට එපා. මොකද පීඩාවෙන් පීඩාවට පත්වන්නේත් අපිමයි. ඒ අය එන්නේ හෙලිකොප්ටර් වල පාර්ලිමේන්තුවට. ඒ නිසා එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. අර අහිංසක මාස දෙකක දරුවෙක් දියණියක් දුවෙක් තමන්ගේ ජීවිතය පූජා කළා ස්පිරිතාලට ගෙනියන්න ත්‍රීවිල් එකට තෙල් නැතිව. ඒ වෛද්‍යවරයා බොහොම වේදනාවෙන් සටහනක් තබා තිබුණා තමන්ගේ Facebook ගිණුමේ. තවත් පැයකට දෙකකට කලින් විනාඩි ගණනකට කලින් ගෙනවන මේ දරුවා බේරගන්න තිබුණයි කියලා. මේ වාර්තාවෙන් මින් ඉදිරියට වාර්තා නොවේවා. ඉතින් අපි නොයා යලි අපි සාමූහිකව මේ රට වෙනස් කරගන්න අන්‍යෝන්‍ය වශයෙන් බැඳියාවෙන් මිත්‍රත්වයෙන් හිතවත් කෙමින් උදව් උපකාර කරමින් මේ අර්බුදයට මුහුණ දෙමු. වර්තමානයේ පවතින දේශපාලනික ආර්ථික සමාජීය ගැටලු හැමවේ මානසික වශයෙන් සවිබල ගැන්වීම අපි විසින් කළ යුතු මාධ්‍යයක් හැටියට යුතුයකමයි අද අපි කරන්නේ. අද අපේ ගෞරවයෙන් ආරාධනය කළේ මනෝවිද්‍යා උපදේශක ප්‍රවීණ දේශක ගාමිණී රත්නායක මහත්මයාට. සංහිත අයිතීන් ගැන කතා කරන අවකාශය සෙනසුරාදා උදෑසන 7:45ට රොහුණට කඳුරට රජරට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා ගුරුදා පිළිසඳර අසතුට පළවා හැර සතුට රජ කරවන්න කැමති ඔබට හැමදාමත් අපේ ප්‍රාර්ථනාව අසතුට පළවා හැරලා සතුට රජ කරවන්න. ඇත්තටම අපි එක් යුගවල අපේක්ෂා කළා මේ සතුට අවුරුදු 5ට අපි මේ සතුට අපේක්ෂා කළා. අපි මොනතරම් කිරිබත් ඉව්වද කිරිබත් කෑවද රතින්න පත්තු කරාද. එහෙම කරන්නේ බහුතරයක් පෞද්ගලික අරමුණු නිසා නෙමෙයි සුළුතරයක් නම් පෞද්ගලික අරමුණුත් එක්ක බහුතරයක් රට ගැන හිතලා අනේ මේ අවුරුදු 5න් පස්සේ හොඳ වෙයි කියලා අපි හිටියේ. ඒ සතුට අපි අපේක්ෂාවෙන් හිටියේ. එන්න ඒ සතුට හොරාගෙන යනවා, හොරකම් කරනවා. අපි දන්නේම නැතුව අපි නැති වෙලා යනවා. හැබැයි අපි මෙච්චර වටිනා රටක ඉන්න පුරවැසියන් හැටියට ඉතින්ට ඉඩ දිය යුතු නැහැ. අපි නිසා සතුට යලිපට කැදවා ගන්නමු. ඒ කැදවා ගන්නට අපි විසින් කළ යුත්තේ කුමක්ද යන්න හා සම්බන්ධවත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේහි මනෝවිද්‍යා උපදේශක රජයේ මනෝවිද්‍යා උපදේශක නිලධාරී සංගමේ කරු ලේකම් මනෝවිද්‍යා උපදේශක ප්‍රවීණ දේශක ගාමිණී රත්නායක මහත්මයාට. ගාමිණී මහත්මයා ආපදාවන් නැතිවෙච්ච අවස්ථාවන් ඕනතරම් මේ රටේ තියෙනවා. මට පැහැදිලි කර දෙන්නේ ආපදාවන් කියන්නේ මොකක්ද? මේ ආපදාවන් අර්බුදයක් දක්වා ගමන් කරනවා. අර්බුදය කියන්නේ මොකක්ද? එතකොට ආපදාවක් අර්බුදයක් දක්වා ගමන් කරනවාද? මෙන්න මේ ප්‍රශ්නයට මට උත්තරයක් දෙන්න. හොසාලි මාමයා ආපදාවක් කියලා අපි හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන් යම් දෙයක් හදිස්සියේ කියන බලපෑමක් ඇති කරන සිද්ධියක්. දැන් ඒකෙදී ආපදාව ප්‍රධාන වශයෙන් ගන්නවා මේ මිනිසා විසින් කරන ලබන ආපදා එහෙම නැත්නම් ස්වාභාවික ඇතිවන ආපදා කියලා කොටස් දෙකකට. දැන් අපේ රටේදී ස්වාභාවික ආපදා ඇති වුණ එක අපිට දැවැන්ත විදිහට දැනුන තැනක් තමයි මේ සුනාමි ව්‍යසනය. ඒ සුනාමි ව්‍යසනයෙන් පස්සේ අපි මිනිස්සු ගොඩනගින්න ගත්ත උත්සාහයන් අපිට තවම මතක් වෙනවා. එදා ඒ චර්යාවන් කොහොමද ගියේ කියන එක අපිට තවම මතක් වෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි සාලේ මාත්මයා ස්වාභාවික ආපදාවකදී මිනිස්සු සාමූහික එකතු වීම උදව් උපකාර කිරීම බොහොම බහුලව දක්නට තියෙන දෙයක්. ඒ වෙලාවේදී මිනිසුන්ගේ මනෝභාවය බොහොම සාමූහිකත්වයට අනිත් කෙනා ගැන අනුකම්පාවක් ඇති කරන අවස්ථාව තමයි බහුලව දක්නට තියෙන්නේ. හැබැයි මිනිසුන් විසින් ඇති කරන ආපදාවන් ව්‍යසනයකදී බොහෝ අවස්ථාවල මිනිස්සුන්ට ඇතිවෙන තරහව, ක්‍රෝපේ, වෛරය, පරිගැනීම් වගේ සිතුවිලි ටික. මොකද මේක මේ මිනිහ ඇයි මෙහෙම කරේ? ඇයි අපිට මේ මිනිස්සු කරේ? දැන් අද වර්තමාන දේශපාලන රටාව තුළ ගත්තාම සාලි මහත්මයා පොදුවේ අපේ රටේ ජනතාවට පක්ෂ ભેදයකින් තොරව 225ම එපා කියන හැඟීම ඇති වෙලා තියන්නේ ඇයි? ඔවුන්ට දැයිලා තියෙනවා මේ ආපදාව ඇති කරේ
මේ මිනිස්සු විසින් කියන සිතුවිල්ල තමයි තියෙන්නේ. ඒක මිනිසා විසින් ඇති කරපු දෙයක් හැටියට පුද්ගලයේ කණ්ඩායමක් වෙන්න පුළුවන්. යම් ඒකකයක් වෙන්න පුළුවන්. යම් ආකාරයකදී තව එක්කට පීඩාවක් ඇති කරනවා නම් අනිකාට දැනෙන්නේ ඒ කරපු කෙනා කෙරෙහි වෛරයක්, පරිගැනීමක්, ක්‍රෝධයක්. ඒ නිසාම තමයි අද මේ අර්බුදයේ මේ ආපදාවේදී අරගලයක් දක්වා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සාලිමත් ආපදාවක් එහෙම දෙයාකාරයෙන් ඇති වෙලා මේක ටිකක් කාල පවතින්න ගත්තාම ඒක අර්බුදකාරී තත්ත්වයක් දක්වා ගමන් කරනවා. දැන් මේ ආපදාවක් සිදු වෙලා තියෙනවා අපේ රටට. ආපදාවක් සිදු වෙලාද සිදු කරලා තියෙනවද කියන එක අපි හිතන්න වෙනවා. මේ ආර්ථික මේ පැත්තෙන් බලනකොට ආර්ථික දේශපාලන ගැටලු දිහා බලනකොට එහෙමනම් මේ වෙනකොට තියෙන්නේ දැන් අර්බුදකාරී මට්ටමකටපත් වෙලා. දැන් මේක වෙමින් පවතින අර්බුදයේ ලක්ෂණ තමයි අපි ওই විටින් විට ක්‍රියාකාරකම් තුලින් අපි දකින්න පටන් ගන්න තියෙන්නේ. ඒක තියෙන බරපතලකම මොකක්ද ගාමිණී මහත්මයා? බරපතලකම ශාලී මහත්මයා දැන් අපිට ස්වාභාවික ව්‍යසනයකදී ආපදාවකදී ඒක මැඩපවත්වා ගන්න යම් උපකාර උදව් උපකාර ලැබෙනවා වැඩි, එකිනෙකා අතර සහයෝගීතාවය වැඩි, කොටින්ම අනුකම්පාව පුද්ගලයා එකිනෙකා අතර තියෙනවා. නමුත් පුද්ගලයෙකු විසින් එහෙම නැත්නම් කණ්ඩායමක් විසින් කරපු ආපදාවක් ව්‍යසනයක් තුලදී අපිට එවැනි තත්ත්වයන් දකින්න නැහැ. ඒක තමයි බරපතලකම. එකිනෙකා අතර සාමිකත්වය අඩුයි. ආත්මාර්ථකාමීත්වය තමයි එන්ටෙන්ට වැඩි වෙන්නේ. ඒ නිසා තව රටකදී උපකාර අපිට ජාත්‍යන්තර වශයෙන් සාලිමාත් අපි දකිනවා සමහර අවස්ථාවලදී අපේ රටේ දැන් තියෙන මේ ආපදාවෙන් ඇති වූ ප්‍රතිඵලයේ අර්බුදයේ දිහා බලන ජාත්‍යන්තර ආයතන පව අපිට කියන්නේ උදව් උපකාර කිරීමේදී සීමා සහිත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි යම් භයානක තත්ත්වයක තමයි මේ වෙනකොට ආර්ථිකමය වශයෙන් දේශපාලනික වශයෙන් මේ සමාජ අර්බුදය තුල පවතින්නේ. ඒ කියන්නේ ආපදාවකදී පීඩාවට පත්වන්නේ එක්තරා පිරිසක්. එහෙම දැන් සුනාමියෙන් පීඩාවට පත්වන එක්තරා පිරිසක්. එහෙම නැත්නම් ගම් වතුරෙන් නායම් වලින් පීඩාවට පත්වන්නේ ආපදාවට ලක්වන එක්තරා පිරිසක්. ඒ නිසා අනිත් පිරිස ශක්තිමත් නිසා ඒ අයට උදව්පකාර කරන්න පෙළඹෙනවා සහ උදව්පකාර කරනවා. දැන් අර්බුදයක් කිව්වා මුළු සමස්තයම මේ අර්බුදයට අහු වෙලා තියෙනවා. ඔව් අර්බුදයේදී ආපදාය ප්‍රතිඵලයක් හැටියට අර්බුදය සමස්තය කරාම යාකියෝ ඉඩ තියෙනවා. දැන් සුනාමි ව්‍යසනයේදී යම් ආකාරයක නිසි පිළිවෙත් අනුගමනය නොකළා නම් ඒ මුළු මහත් රටේම අර්බුදයක් බවට පත් වෙන්නට තිබුණා. ඒ ප්‍රතිඵලවල අනුව. ඒ නිසා ඒක එහෙම නොවන නිසා අපි හොඳ මට්ටමකට ආවා. නමුත් දැන් වර්තමානයේ තියෙන මේ තත්ත්වයේදී අර්බුදය සම්පූර්ණයෙන් සමස්තයටම බලපාලා තියෙනවා. ආපදාවක් යම් කණ්ඩායමක් විසින් සිදු කරාවිය හැකි. එහෙම නැත්නම් අපි විසින්ම ආපදාවට ලක් කරගත්තද කියලා වෙලාවකට හිතෙනවා. ඒ කොහොම වුණත් දැන් සමස්ත ජනතාවටම මේක පීඩනයකට ලක් වෙලා අර්බුදකාරී මට්ටමකට ලක් වෙලායි තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා කිව්වා වගේ අර්බුදයක් තුල මිනිසුන් තුල ඇතිවන චිත්ත වේගී ස්වභාවයන්, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තරහ, පරිගැනීම්, විනාශ කිරීම, ගිනි තැබීම් මේ දේවල් වල තියෙන ඉඩකඩ ප්‍රවණතාවය වැඩි. අර්බුදය තුළදී මේ ප්‍රවණතාවයන් වැඩිපුර දක්නට තියෙනවා. ඒක තමයි භයානකත්වය. හැබැයි අපිට මේ රටේ සිදු වුණු ආපදාවන් වලින්ම ගොඩ එන්නත් තිබුණා නේද ගාමිණී මහත්මයා? සුනාමියෙන්ම ගොඩ එන්න තිබුණා. සුනාමියෙන් ඉතින් ඔය සමහරු ගොඩ ගියා කියලාත් කියනවා. මේ ඒ කොහොම වුණත් අපේ රටේ ඇත්තටම ඒ තුල යම් ආකාරයකදී අපිට ලැබුණු ජාත්‍යන්තර සහායන් එක්ක අපිට සමස්ත රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමේ හැකියාව තිබුණා. ඒක කොතෙක් දුරට ඉටු වුණාද කියන එක අපිට අද දක්නට තියෙන ආර්ථික ප්‍රතිඵල වලින් පැහැදිලි වෙනවා නේද සාලිමත්? ඒ කියන්නේ මේ වැටීම මේ පහුගිය සිදු වුණු කොරෝනා නිසා වැටීම නෙවෙයි. අතීතයේ ඉඳලා සිදු වුණු ක්‍රමවේදයේ තුල වැටීම ප්‍රතිඵලයක්. මේ අතරම කොවිඩ් එකත් එක්ක මේ රටේ මේවැනි අර්බුදයක් ඇති වුණා නම් මීට වඩා හානිකර දක්ෂයන් කොවිඩ් එකත් එක්ක බලපෑපු රටවල් බොහොම තියෙනවා. උදාහරණයක් අපිට ආසන්න ඉන්දියාව මොනතරම් ව්‍යසනයකට ලක් වුණාද කොවිඩ් එකත් එක්ක. අපේ නිසි ආර්ථික කළමනාකාරීත්වයක් සැලැස්මක් නොතිබුණ නිසාම අපට අද මේ ප්‍රතිඵලයේ අත් වෙලා තියෙනවා. ඉතින් මේකෙදී ඇත්තම සාලේ මහත්මයා අපි හැම වෙලාවෙම දේශපාලනික අධිකාරියටම ඇඟිල්ල දික්කු කරනවාද කියන තැනත් මාම ඉන්නවා. ඒ නිසා අපි ඊළඟ තැනකදී කතා කරමු. එහෙනම් අපිට තව මේ වැඩසටහන අවසාන තැනදී අපි එතෙන් ඇඟිල්ල දික් කරනවා ප්‍රමාණවත්ම නැහැ. අපිත් යමක් කළ යුතු තියෙනවා කියන තැනට එමු. වරම අපි කලින් කිව්වා වගේ මේ සිස්ටම් චේන්ජ් එහෙම නැත්නම් මේ ක්‍රමයේ වෙනසකට ඔබත් මාත් හැම කෙනෙක්ම වෙනස් වෙන්න ඕන නේද? ඒ වෙනස් වීම අපි කතා කරමු ඊළඟ තව අධ්‍යයනයකදී. ගාමිණී මහත්මයා එන්නම මේ අර්බුදයත් එක්ක අවස්ථාවාදීත්වය
වාදීත්වය වැඩි වෙමින් පවතිනවා කියලා මට හිතෙනවා. දැන් තෙල් ගත්තත් අපිට දැනෙන්නේ නැහැ මේ එන නැව නැත්තම් ගේන බෞසරය මේ පළාතේම අය සමව භුක්ති විඳිය යුතුයි. එහෙම අදහසක් අපිට දැනෙලා නැහැ. මම ගිහින් ඕනතරම් තෙල් පුරවගෙන එනවා. ගෙදර ගිහිල්ලා වෙන භාජනවල දාලා ආවිල්ලා පොලිමින්න අනිත් උන් තෙල් ගත්තත් නැතත් අපිට කමන්නේ නැහැ කියන අවස්ථාවාදීත්වය. සිමෙන්ති අලෙවි කරන මිනිහා 3000 දක්වා වැඩි කරා. බස් ගාසුත් එහෙම වැඩි. මෙන්න මේ අවස්ථාවාදීත්වය මේ අර්බුදයක ලක්ෂණද මොකක්ද මේ? ඔව් අර්බුදයක තවත් ප්‍රතිඵලයක් තමයි ශක්තිමත් මිනිහ අර්බුදය අතරෙත් ඉන්න පුළුවන්. යමක් කරගත හැකි මිනිස්සු ඉන්න පුළුවන්. ඒ මිනිස්සු තමයි මේ අවස්ථාවාදීන් බවට පත් වෙලා මේ ව්‍යසනකාරී තත්ත්වයන් වලට පුද්ගලයන් ඇදලා දාන්නේ. දැන් අපි දැක්කා මේ පසුගිය දිනවලදී කම්බි එහෙම නැත්නම් සිමෙන්ති අධික මිල ගණන් වලට ව්‍යාපාරිකයන් විසින් අලෙවි කරනවා. ඒක මිනිස්සු කල්තියා ඒ මිනිස්සු ගොඩ ගහගෙන හිටපුවා ස්ටොක් වල තිබුණ ඒවා තමයි මේ විදිහට මිනිස්සුන්ට විකුණන්න පටන් ගත්තේ. දැන් අර මේ සමාවෙන්න ඕන අර අපේ ආදරණීය තරුණයෙකු වෙඩිතබා ඝාතනය කරන සිද්ධියත් එක්කත් කියවුණා. තෙල් මිල වැඩි වෙනතුරු මග බවුසරේ රඳවාගෙන තියාගෙන ඉඳලා වැඩි වුණාට පස්සේ ආව ගෙනාවේ අර පරණ ගානට. හැබැයි රෑ 12 පහවනකන් ඉඳලා තමයි සෙඩ් එකට ගෙනාවේ කියලා. එතකොට අඩු ගානට ගෙනාවේ රෑ 12 වෙනකොට වැඩි ගාන. එහෙම තත්ත්වෙන්න වාර්තා වුණානේ. මේවත් මේ තියෙනවා සාලි මහත්මයා. ඇත්තටම හරිම කනගාටුදායක සිදුවීම් ඒවා. මේ පුද්ගලයන් මේ විදිහට ඇයි මේ ව්‍යාපාරිකයෝ සමහරක් සාලි මහත්මයා සමහරක් ව්‍යාපාරික මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා උන්ට මේ ජනතාව මෙවැනි පීඩාවකදී ලක් වෙලා තියෙද්දි කබලින් මේ ලිපට වැටෙනවා වගේ තත්යකට පත් කිරීම මොනතරම් හානිදායකද? ඒ සත්‍යයන් අපිට මහ ව්‍යසනයක් මානසික කම්පනයක් ඇති කරනවා. දැන් සිමෙන්ති කම්බි එහෙම නැත්නම් ඉන්ධන තොග පිටින් තියෙද්දි දියුතු අවස්ථාව තියෙද්දි තවුන් සංගවාගෙන කරන මේ අවස්ථාවාදීත්වය අපි ඇත්තටම පිළිකුල් කරන්න ඕන දෙයක්. මේ ව්‍යාපාරිකයන් කරන මෙවැනි ගසා කෑම් කියලා තමයි සමාජයේ කියන්නේ. මේ ගසා කෑම හරිම ඛේදනීය තත්ත්වයක්, මහ බිහිසුණු තත්ත්වයක් හැටියට තමයි අපි දැකගත යුතුව තියෙන්නේ. මොකද දැන් අර්බුදයක් තියෙන අවස්ථාවේදී හැම පුද්ගලයාම බොහොම අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. අපි එකිනෙකාට උදව් උපකාර කරන්න ඕන මට්ටමක්. ඒ මට්ටමේදී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් අර සාලි මහත්මයා කිව්වා වගේ මමත් මේ තෙල් පොලිමක හිටියා දවස් දෙකකට කලින් අනුරාධපුරේදී. ඒ වෙලාවේ ටිකක් සුකෝගෝගේ වාහනයක් ආවා. ඒ වාහනේදී දැන් බයිසිකල් වල ඉන්න අප එතෙන්දී කීප දෙනෙක් කතා කරන්න ගත්තා. ඒ කාර්යයකට පෙට්‍රල් මෙච්චර 8000ක තිබුණේ සීමාව. 8000 ගැව්වොත් අපි කොහොමද පෙට්‍රල් ගහගන්නේ? අන්න එහෙමයි. දැන් පෙට්‍රල් පොලිමේ ඉන්න එක්කෙනෙක් අතරත් පන්ති අරගලයක් වගේ පටන් ගන්නවා. එකම පන්තියේ ඉන්න මිනිස්සු අතර පන්ති අරගලයක් විදියට අරගෙන එකිනෙකා විනාශකාරී මට්ටමට දකිනවා. හානි කරන්න තමයි බලන්නේ. අනිකා කෙරෙහි වෛරසහගත සිතුවිල්ලෙන් තමයි බලන්නේ. දැන් ඇත්තටම එහෙම හිතන එක පිළිබඳ අපි දෙවරක් හිතන්න ඕන. දැන් රජයේ නිලධාරීන්ට වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ට වෙන්න පුළුවන්. ඒ අය පොලිමෙන් වෙනත් පොලිමත් තුළදී ඈමේදී අනිත් පුද්ගලයෙක් දකින්නේ කොහොමද? මේවා පිළිබඳව අපි දෙවරක් හිතන්න ඕනේ. ඒ වෙලාවේදී ඇයි වෛරසාගත සිතුවිලි ඇති වෙන්නේ? දැන් සාලිමත් මා කිව්වා වගේ සමහර වෙලාවට මේ සෞඛ්‍ය අංශයේ අත්‍යවශ්‍ය සේවාවල්දී පවා අපි දකිනවා අනිත් මිනිස්සු පොලිමේ ඉන්නේ ඒ මිනිස්සුන්ට බැනවදිමින් තර්ජනය කරමින් කටයුතු කරන ආකාරය. එහෙම කරන මිනිස්සු බොහෝ වෙලාවට බහුරයක් මේ Taman තෙල් එක්රැස් කරගන්න ස්වභාවයක් තමයි හොයලා බැලුවාම තියෙන්නේ. බහුතරයක් මිනිස්සු මේ වෙනකොට පොලිම් වල ඉන්නේ. සාලි මහත්මයා අපිට ඇත්තටම මේ වෙනකොට දෛනික අවශ්‍යතාවයට තෙල් ඇති කියන තැන තමයි මම නම් දකින්නේ. ඒක ඉක්මවා යන්න හේතුව තමයි මේ අධික තෘෂ්ණාවෙන් රැස් කරගන්න. ඒ රැස් කරගන්නේ තමන්ගේ පරිභෝජනෙට නෙමෙයි තවත් තැනකදී ජාවාරමක් හැටියට විකුණන කියන එකත් මේ වෙනකොට හෙළිදරව් වෙලා තියෙනවා. ඉතින් අපි මේවා වළක්වා ගන්නට කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් මේ අර්බුදකාරී තත්ත්වයේ වෙනත් ව්‍යසනකාරී මට්ටම් වල දක්වාම ගමන් කිරීමේ ඉඩකඩ තියෙනවා. දැන් මේ අනාදර්ශ දීලා තියෙන ගාමිණී මහත්මයා ඉහළයමනේ. දැන් අපි තෙල් ටිකක් එකතු කරගන්න හදනවා. දැන් අර ගෙවල් ගිනි තියපක අපි අනුමත කරනවා නෙමෙයි. ඒ ගිනි තියපු වෙලාවල් වල අහුණානේ ගෑස් ටැංකි 25 පොහොර මිටි බොහෝ ප්‍රමාණයක් දේශපාලඥයන්ගේ ගෙවල් වල දැන් අර එක්තරා මේ ඒ කාලේ හිටපු മന്ത്രിවරියක් තවමත් ඉන්නවා. ඒ කිව්වා මට ප්‍රශ්නයක් නෑ මම තෙල් බැරල් ගන්නම් මං ගෙදර ගෙනත් තියාගෙන ඉන්නේ කියලා. මෙන්න මේ අනාදර්ශය බලපානවා නේද? ඉහළ අනාදර්ශය පල්ලෙහාට ගලාගෙන එනවා නේද? ඔව් පැහැදිලිවම නායකත්වය කියන්නේ පල්ලෙහා ඉන්න මට්ටමට ආදර්ශයක් විදිහට නායකත්වයේ ඒ විදිහේ
හැසිරීමක් පෙන්වනවා නම් සමාජයේ කෙරෙහි අනිවාර්යයෙන්ම පහළ ඉන්න කට්ටිය ඒ ආදර්ශය වැරදි විදියට යොදා ගන්නවා. මොකද ඒ ආදර්ශය අපි ඒ වාගේ සිදුවීම් වුණ නිසා තමයි දැක්කේ. අපිට ඒ පුල මිනිස්සුන්ට ලොකු කම්පනයක් ඇති වුණා. බොහොම කෝපකාරී සිතුවිලි ටිකක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ නිසාම අපි මිනිස්සුත් හිතන්න පටන් ගන්නවා ඒගොල්ලෝ කරනවා නම් අපිට කරාම මොකද කියන සිතුවිල්ල එනවා. ඒකත් වැරදි විදියට අපිට දුන්න ආදර්ශයක්. ඒ නිසා අපිට සිතන්න පුළුවන් ඒ ආදර්ශය අපේ සමාජයට බොහොම හානිකරදායක විදියට බලපෑවා කියලා. ගමනේ මහත්මයා මේ පැහැදිලි කළපු කාරණාවක් තුළ අපූර්ව කතාවක් කියුණා. මේ ෂෙඩ් එක තුලත් පන්ති අරගල එහෙම නැත්නම් පන්ති වලට අපි බෙදලා තියෙනවා කියන එක. මේ පන්ති වලට පැහැදිලිව පිනිපිනි බෙදීම තුලත් යම් මානසික අර්බුද මානසික කම්පන මානසික ආතතින් ඇති වෙන්න පුළුවන් නේද? මේකටත් යම් සිස්ටම් එකක් ක්‍රමයක් ගමනේ මහත්මයා වෙන්න ඕන නේද? ඔව් දැන් අපිට එතනදි පන්ති කිරීමක් වගේ දැන් එතන පහසුව තකා සමාජලාට එහෙම පෝලිම් බයිසිකල් පෝලිම වෙනම 3-wheeler පෝලිමක් වෙනම අනිකුත් වාහන සඳහා වෙනම පෝලිමක් සුපෝභෝගී වාහන සඳහා වෙනම පෝලිමක් වගේ හැදෙන්න ගත්තාම નિરાයාසයෙන් යම් අපිට කඩාවැටීමකට ලක්වීමේ ඉඩ කඩක් තියෙනවා. හැබැයි ඉතින් අපි සාලිය මත ඉතින් දකින්න ඕන මේ මෙතන මේ වෙලා තියෙන්නේ කුමක් නිසාද? අපි බයිසිකලයක් පිටිපස්සේ කාර් එකක් පිටිපස්සේ ලොරියක් ආයෙ 3-wheeler එකක් ඊට වඩා අරක ක්‍රමවේදයේ අනුව ඒ කියන්නේ පෙළ ගැස්ම අනුව යම් පිළිවෙලක් තියෙනවා කියන එක තමයි දකින්න තියෙන්නේ. නමුත් මිනිස්සු මේ මොහොතේදී තීරණය කළ යුත්තේ උන්ගේ සිතුවිලි කලමනාකාරීත්වය. ඇයි මේව වෙන්නේ කියලා මිනිස්සු එහෙම පහළ මට්ටමේ සිතාන්ත ගත්තොත් අපිට ගැටලු විසඳා ගැනීමේදී නැවතත් තවත් අලුත් ගැටලුවක් තමයි නිර්මාණය වෙන්නේ. මොකද එකම දැන් සමහර අවස්ථාවලදී මේ ඔය කාර් එකක් තිබ්බ පළියට එහෙම නැත්නම් ඊට වැඩි සුඛෝභෝගී වාහනයක් තිබ්බ පළියට මිනිස් බයිසිකලයක හිටියේ පළියට අපි පන්ති අරගල ඇති කරගත්තොත් එහෙම අපේ රටේ අනාගතය බොහොම අඳුරු තැනකට යන්න පුළුවන්. මොකද පන්ති අරගලේ කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. අපි ඒක දේශපාලනික වශයෙන් වෙනම දවසක් කතා කළොත් පන්ති මෙතෙන්දි මේ වෙලා තියෙන සියලු දෙනා අර්බුදකාරී තත්ත්වයක ඉන්නේ. කාර් එකටත් පෙට්‍රල් නැහැ, බයික් එකටත් පෙට්‍රල් නැහැ. බයික් එකට ගහන්න පුළුවන් ඔක්කොම ඉන්නේ අර්බුදේ. මොකද දැන් මම බයික් එකලේට රුපියල් 2000ක තෙල් ගහ ගන්න පුළුවන් නම් කාර් එකට ඊට සාපේක්ෂව ඊට වැඩි විය යුතුයිනේ. හැබැයි අපේ පොලිමේ ඉන්න මිනිස්සු දකින්න නම් කාර් එකට රුපියල් 2000ක පෙට්‍රල් ගත යුතුයි කියලා එතින්දී අපේ සිතුවිලි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා සාලින් මම. ඒ නිසා මේවා සාධාරණ විදියට බොහොම විචක්ෂණශීලීවට බලන්න මිනිස්සු වශයෙන් අපි පුරුදු වෙ යුතුයි, පුහුණු වෙ යුතුයි. එහෙම නැත්නම් ගැටලු අලුත් ගැටලු නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ පීඩාව තුළ හැමෝගෙම ඒ දේ වැහිලයි කියලා නේද ගමන මත? මොකද පීඩාව තුළ උන්ට හැම දෙයක්ම පේන්නේ වැරදි විදියට. මේක අනිවාර්යයි නේද? ඔව් පීඩාව තුළ ඉන්න ආසතිය මට්ටම තුළ මිනිස්සුන්ට හොඳ නරක කුමක්ද කියන එක අවබෝධයක් නැති මට්ටමටමපත් වෙලා නිතරම ඉන්නේ කම්පනයක් වූ සිතකින් තමයි. ඒ නිසා හරි වැරදි සිතුවිලි පවා අවබෝධ කරගන්න නැති මට්ටමකටපත් වෙන නිසා අපි දැන් ඒ තත්ත්වෙන් මිදෙන්න ඕන. නැත්නම් අපි ව්‍යාධීන් වලට ලක් වෙලා බොහොම අසහනකාරී පුද්ගලයන් බවට මේ සමාජයේදී ඉදිරියේදී දකින්න ලැබේ. ගාමන මහත්මයා පහුගිය කාලේ දැන් අපි කතා කරන අරගල භූමිය ගෝල්පිස් පිට්ටනිය ඊට පස්සේ ඒ ප්‍රදේශවල තියෙන අරගල භූමිවල සහ විශේෂයෙන්ම පහුගිය 9 වෙනිදා සිදුවුණු සිදුවීම් එක්ක අපිට වඩාත් පෙනුනේ තරුණ පිරිස. දැන් තෙල් පොලිමේ ඉන්නෙත් මං ගොඩාක් දකින්නේ තරුණ පිරිස්. එතකොට ඇයි මේ තරුණ පිරිස් පීඩාවට පත් වෙලා ඉන්නේ? තරුණ පිරිස් මේ පීඩාවට පත්වීම එහෙම නැත්නම් ඕනියම් අරගල කරන්න එහෙම නැත්නම් වෙනත් ක්‍රියාවලට යොමු වීම තරුණකමේ ලක්ෂණයක්ද? එහෙම නැත්නම් මේ පීඩාවත් එක්ක දැඩි බලපෑමකට ලක් වෙලා ඉන්නේ තරුණ පිරිසද? ඔවුන්ගේ අනාගතය ගැන ඔවුන්ට යම් මේ ප්‍රශ්නයක් තියෙන නිසාද ගාමිණී මහත්මයා? ඔව් සාරි මත ඒකෙදී තරුණ පිරිස තමයි ඕනෑම තැනකදී ශක්තියක් ජවයක් දීලා ඉස්සරහට යන්න ඉන්න පිරිස. මොකක් හරි අසාධාරණයක් ඉදිරියේ පෙනී ඉන්න පිරිස තමයි තරුණ කණ්ඩායම. දැන් අපේ රටේ ගත්තාම තරුණ කණ්ඩායම හුදකලා වෙලා නැහැ සාලේ මාත්‍යා. ඔවුන් මාධ්‍ය තුල ඉන්නවා, ඔවුන් සමාජ මාධ්‍ය තුල ඉන්නවා, ඔවුන් දකිනවා ලෝකේ අපේ රටේ වෙනදා දේශපාලඥයෝ හිතුවා නම් කිසියම් කෙනෙකු රවට්ටලා තවදුරටත් යා යුතුයි කියලා අද එම සත්‍යයක් අපේ රටේ නැහැ. අපි මිනිස්සු බොහොම තරුණ කණ්ඩායම. බොහොම මිනිස්සු කියන අපි තරුණ කණ්ඩායම මම දකිනවා
බොහොම දිශානති ඔවුන්ගේ වෙනස් කරගෙන ඔවුන් දකිනවා අලුතෙන් ලෝකයක් දකින්න කරුණු කාරණා හොයමින් පවතිනවා. ඒ තුළ ඔවුන් අරගලයකට යෑම ඉඩ කරත් වැඩි මොකද පවතින තත්ත්වයන් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන් දකිනවා. ඒක තරුණ ගැම්මක් හැටියටත් අපි දකිනවා. ඔබතුමා ඇහුවද මනෝවිද්‍යාත්මක තරුණ ගැම්මක් තියෙනවා තමයි. තරුණ අවධියේදී යම්කිසි දෙයකට පෙළඹීම ඉදිරියට යෑමේ ශක්තිතාවය බොහොම වැඩි. ඒ නිසා ඔවුන් යම් වෙනසක් බලාපොරොත්තු වෙනවා. මොකද අපි මිනිස්සු සාමශාලී මාත්‍රා පහසුවෙන් ජීවත් විය යුතු සතුටෙන් සිටිය යුතු මට්ටමන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ තරුණයාට රට ගැන අනාගතය ගැන තමන්ගේ ජීවිතය ගැන අවිනිශ්චිතතාවයක් ඉච්ඡා බංගත්වයක් ඇති වෙලා නම් ඔවුන් බොහෝ වෙලාවට අරගලයකට යෑමේ ඉඩකඩ වැඩි. ඉතින් අපි මේ අරගල වළක්වා ගන්න නම් ඊට දිය යුතු විසඳුම් ටික කුමක්ද කියන එක හිතන්න ඕන. ඒක විශේෂයෙන් බලධාරීන්ට නිලධාරීන්ට විශේෂයෙන් දේශපාලන අධිකාරියට අපේ සැලසුම් සදන්නන්ට ලොකු කාර්යභාරයක් කළ යුතුව තියෙනවා. මේ තරුණ ගැම්ම හොඳ පැත්තට කොහොමද අපි හරවගන්නේ කියලා සවාලේ මාත්‍යා. ඔබතුමාට මතක ඇති පසුගිය මැතිවරණ කාලයකදී තරුණ පිරිස චිත්‍ර අඳිමින් ලොකු උනන්දුවකින් අපේ රට ගැන දැක්කපු දේ අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒ තරුණ පිරිසම නෙමෙයිද අද මේ අරගලයට ඇවිල්ලා තියෙන්නේ කියන එක අපිට සිතන්ට වෙලා තියෙනවා. ඒ තරුණ පිරිසට අවශ්‍ය මාවත පෙන්වනවද? ඔවුන් අගය කිරීමක් වුණාද කියන එක අපිට අදත් ප්‍රශ්නයක්. ඒ නිසා තරුණ පිරිසෙන් නිසියාකාරව වැඩගත්තේ නැත්නම් වැරදි පැත්තට යෑමේ ඉඩකඩත් බොහොම වැඩි ශාලිය මාන්න. තරුණ පිරිසගේ මතවාදයට රටේ සමස්තයක් එකඟයි. ගාමිණී මහත්මයා අපිට දැනෙන හැටියට අපිටත් දැනෙනවනේ ඒක මේකේ වෙනසක් වෙන්න ඕන කියලා තාරුණ්‍ය අපිට කියනවා. අපි තාරුණ්‍ය ඉක්මවා ගියපු උදවිය දැන් මේ පවතින ක්‍රමවේදයට අපිත් යම් වගකීමක් දරන්න වෙනවා. ඔවුන්ට රටක් ඕන ඔවුන්ට හිටක් ඕන කියලා ඔවුන් කටයුතු කරන්න. එතකොට ඒ තරුණයන්ගේ මතවාදය සමාජගත කරන්න සහ සමාජයේ දේශපාලන මුඛවැස්සා නායකත්ව වෙනස්කම් ඇති කරන්න තරුණ ප්‍රජාව හැසිරිය යුත්තේ කොහොමද? ඔව් සාරම හොඳ තැනක්. මොකද තරුණ පිරිස හැසිරිය යුත්තේ සත්‍ය ලෙසම ඔවුන් කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ඈත් විය යුතුයි. ඒක එහෙම වෙනවා නම් ඒ අරගලයේ සිටින කට්ටියද එහෙම නැත්නම් වෙනත් සැලසුම් සහගත පිරිසක් විසින් කරනවාද කියන එකත් අද අපේ රටේ ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා උන් නිවැරදි දිශානතියකට යන්න නම් නිවැරදි චර්යාවක් තිබිය යුතුයි. අරගලයේ ඔවුන්ගේ අරගලයේ අපි දකින දැනට තියෙන අරගලවල ප්‍රධාන ලක්ෂණයක් තමයි ආදරය තුලින් අරගලය කියන එක. ඉතින් එහෙම තියෙනවා නම් ඒ තුලින් අපේ සමාජගත කිරීමේ අපිට ගැටලුවක් නැහැ. නමුත් යම් ආකාරයකදී සමාජයේ ව්‍යසනකාරී භෞතිකමය මානව සම්පත් ව්‍යසනකාරී මට්ටමකට පත් වෙන්න ගත්තොත් නම් ඒ සමාජගත කිරීමේදී ගැටලු සහගත වෙන්න පුළුවන්. මම පෞද්ගලිකව බහුතරයක් තරුණ පිරිස එහෙම තැනක නැහැ කියන තැනම තමයි දකින්නේ. නමුත් යම් ආකාරයකදී කිසියම් කෙනෙකුගේ වාසි සහගත අවශ්‍යතාවයන් මත එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවකට යමෙක් පොළඹවනවා නම් ඒ ගැටලු සහගතයි. එහෙම අපි දන්නවා ගොඩනැගිල්ලක් හදන්න කොතරම් වෙහෙසක් ගන්නවද? යම්කිසි නිවසක් හදන්න කොතරම් කෙනෙක් වෙහෙසක් ගන්නවද? ඒ වෙනුවෙන් අපේ රටේ සම්පත් මුදල් තමයි වැය වෙන්නේ. යම් ආකාරයකදී එවැනි ව්‍යසනයක් විනාශයක් කරොත් ගිනි තැවීමක් වුණොත් ඔය කොහොම කිව්වත් අවසානට අපි මුදලින්ම තමයි අපිට බදු වශයෙන් ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ හොඳ අවබෝධයකින් තරුණ පිරිස ඉන්නවා. නමුත් යම් අවස්ථාවකදී ඊටාම සුළු පිරිසක් පටු ආකල්පයකින් යුතුව වැරදි පෙළඹවීමුත් කරන අවස්ථාවන් තියෙනවා. තරුණ පිරිසගේ සංවිධානය දුටුවහම චකිතය බිය නැති වෙන පරිසරයක් තියෙනට ඕන. අම්මෝ මේ තරුණයෝ එහෙමුණත් හරි බයයි කියන තැනටපත් නොවිය යුතුමයි. එහෙමුණොත් එහෙම උත්සාහයන් ගිලී යන්නට පුළුවන්. උත්සාහයන් සමහර දීන වල යන්න පුළුවන්. ඒ නිසා උත්සාහ දරනවා වෙන්න පුළුවන් තරුණයන්ගේ මේ උත්සාහය ඇතුළත බිය සැකය ආදී එකතු කරන්න. ඒ නිසා අපේ යෞවනත්වය මම හිතනවා බොහොම කල්පනාවෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙනවා. අපි කැමති තවත් කතා කරන්න අද අපි ආරාධනය කළේ ගාමිණී මහත්මයා සිස්ටම් චේන්ජ් එකක් පිළිබඳව ක්‍රමවේදී වෙනසක් පිළිබඳව හැමෝම කතා කරනවා. හැබැයි බුලත් පිට ගහලා කාලා ඕන තැනක හැම තැනකම කෙල ගහන පුද්ගලයා හිතන්නේ මගේ වෙනසක් ක්‍රමවේදී වෙනසක් ඇති කරගන්න ඕන කියලා. ගුරුවරයා, වෛද්‍යවරයා, ගොවියා, බස්රි දුරා කොන්දස්තර හැම කෙනෙක් තුළම මම හිතන්නේ මගේ ආකල්පය හැටියට මේ සිස්ටම් නැත්තම් මේ ක්‍රමවේදී වෙනස්කම් අවශ්‍යයි
මගේ දැනීමනේ ඔබතුමාලා ඊට එහා ගියපු රට ගැන මේ හොයන මනෝවිද්‍යා උපදේශකවරු. මොකද්ද මේ සිස්ටම් චේන්ජ් පද්ධතිය වෙනස කියලා කියන්නේ? කවුද ඒකට අනුගත වෙන්න ඕන? ඔව් සාලි මහත්තයා හොඳ තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. මේ සිස්ටම් චේන්ජ් දැන් අපේ රටේ තියෙන ස්වභාවය තමයි මොන හරි වචනයක් එකතු වුණාම මේක රැල්ලට යන්න පටන් ගන්නවා. දැන් මේ දවස්වල තියෙන ඔය එක වචනයක් තමයි යෝක මේ ක්‍රමවේදයේ වෙනස, පද්ධතියක වෙනස. හැබැයි මේක කියනකොටම ශාලි මහත්මයා අපිට මතක් වෙන්නෙම මේ සිස්ටම් චේන්ජ් පද්ධතිය වෙනස, ක්‍රමවේදයේ වෙනස කියලා හිතන්නේ අපි ආණ්ඩුක්‍රම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් වගන්ති වෙනස් කරනවා කියන එක තමයි මිනිස්සුන්ගේ හිතට එන්නේ. ඒක නෙමෙයි සිස්ටම් චේන්ජ් එක. එකක් විතරයි. ඇත්තටම අපි මිනිස්සු වශයෙන් හිතන විදිය අපේ මානසික මනෝභාවය මොන තැනකද තියෙන්නේ? අපි ඒක සඳහා යම් කිසි අපේ රටේ ධනාත්මකව සාධනීය වෙනසකට ලක් කරන්න අපි මිනිස්සුන් වශයෙන් සූදානම්ද? අපේ මනෝභාවය එතනද තියෙන්නේ කියන තැනත් අපි කල්පනා කරන්න වෙනවා. පාර්ලිමේන්තුවට යන්න ඉස්සෙල්ලා අපි අපේ ගෙදර ගැන බැලුවොත් අපි නිදියන උදේට හැරපුවාම ඇඳ සබා ගන්න ආකාරය, උදේ ඉඳලා රාත්‍රී නිින්දට යන දක්වා අපේ පවුලේ ගෙදර හැඩ ගැස්වීම කොහොමද? ඒක යම් කිසි ක්‍රමවේදයකට අනුගත කරලා සාධනීය මට්ටමක තියනවාද? එතන අපිට බලන්න ඕන ඉස්සෙල්ලා. ඊළඟට අපිට බලන්න වෙනවා අපේ පාසල, අපේ රැකියා ස්ථානය, එහෙම නැත්නම් බිම් මට්ටමේ ඉන්න අපේ රාජ්‍ය නිලධාරීන් ගත්තාම ග්‍රාම නිලධාරී, ශ්‍රේෂ්ඨ නිලධාරී සිට අමාත්‍යාංශික ලේකම්තුමා දක්වා, ලේකම්තුමිය දක්වා මේ ගමන් කරන ස්වභාවයේ සිස්ටම් චේන්ජ් එක කොතෙක් දුරට අපේ සමාජයේ ප්‍රගමනය සඳහා, අපේ සමාජයේ ප්‍රගමනය සඳහා, පුද්ගලයාගේ ප්‍රගමනය සඳහා කොතෙක් දුරට බලපාලා තියෙනවද කියලා අපිට හිතන්න වෙනවා. නැත්නම් දේශපාලන අධිකාරියේ ඉන්න 225 දෙනා මාරු කරා කියලා මේ අපේ සමාජයේ ප්‍රගමනයට 100% ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. අපේ සමාජයේ අපි අතරින්ම තමයි පුද්ගලයන් පාර්ලිමේන්තු ගත වෙන්නේ. එහෙනම් අපි නිසියාකාරව වෙනස් වෙලා නැත්තම්, ධනාත්මකව හැඩ ගැස්සිලා නැතිනම් ඒ වෙනස්කමේ ප්‍රතිඵලයක් නැතිව යනවා. ශාලී මහත්මයා ගමන මට පොඩ්ඩක් ඉඩ දෙන්න. අයිබෝවන් සුබදාසනක් වේවා සාලිය මාත්‍යා නිලධාරී මැතිතුමාට සුබදාසන සුබ දවසක් වේවා. බේරුවේ මොහමඩ් නියාස්. ඕනියස් මහත්මයා මම කෙටියෙන් කතා කරන මාත්‍යා ඒ මොකෝ දැන් අපේ රටේ අපේ රට හුඟක් අමාරු තත්ත්වයකට වෙලා තියෙනවා. මේ අමාරු ගින්දර වගේ තියෙන තත්ත්වයේ රනිල් මහත්තයා අත දාලා අත කියලා ඉන්නවා. එයා ඒ බාර ගත්තා. දැන් එයාට සහයෝගය දෙන්න කවුරු වුණත් කමක් නෙමෙයි මේ වෙලාවේ. තන් මතයෝ සජිත් මහත්තයෝ මහින්ද මහත්තයෝ කවුරු වුණත් කමක් නෙමෙයි මේ වෙලාවට අපේ ඔක්කොම පස්සට වුණොත් මොකද වෙන්නේ? කවුරුත් බමන් හිතුවා මේ නීතිඥයෝ වෛද්‍යවරුන් හාමුදාරේ ඉන්න ලොක්කන් ඒගොල්ලෝ බාරගන්නේ කියලා මේ රට කරන්නේ. ඉතින් කවුරුත් ඒකවල පස්සට වුණ ඒගොල්ලෝට ඉතින් මොකක් හරි ඇති ඒ පස්සට වුණා මේ වෙලාවේ. ඉතින් දැන් මේක මේ රට දිනු කරනවා. දැන් කියනවා මේ කොළඹත් මොකක් හරි වගේ මොකක් හරි පොඩි දෙයක් කරන්න ඕනේ කියලා කියනවා. නමුත් කොළඹ වගා කරන මහත්යලා කොළඹ සමහර ඔක්කොම මල් තමයි හිතවල තියෙන්නේ. ඉතමාදී. නමුත් දැන් පාරේ ඉන්න ගස් හිතවල තියෙන ඔක්කොම ගෙඩි නැති ගස් තමයි හිතවල තියෙන්නේ. ඒ ගහ නම මට හරියට දන්නේ. ඒ මොකද ගෙඩි අම ගහ හිතවන්න ඕන. අලි පෙර ගහ හිතවන්න ඕන. සදිල්ල ගහ හිතවන්න ඕන. ජම්බු ගහ. ඒ වගේ තේර ගහක්. එතකොට ඒකේ ගෙඩියාම මිනිස්සු කනවා. අනිත් එක සත්තු කනවා. සත්තු කවම අපිට පිනක් තියෙනවා. අපේ ආගමික දෙයක් සත්තු ගෙඩියක් කනවා නම් ඒ පින තියෙනවා කියලා. අමුදේ පන්දර අපේ වල්දි ආගම කියන්නේ කහන්න තුනම සත්තු තමයි කෑ ගහන්නේ. කෑ ගහනකොට මම හැරලා බලනකොට වෙලාව හරි මම ආගම කියනවා 5:00 4ට 4:00. මේ මොකෝ සත්තු හිස් බඩෙන් තමයි පිට වෙලා යන්නේ. අවශ්‍ය කෙනෙකුට වඩ පිළිෙන. ඒක දෙවිය මාත්‍රන්ට ආහාර දීලා තියෙනවා. මොකටම දෙවිය මාත්‍ර තමයි. අපි විශ්වාස කරන දෙවිය මාත්‍ර ගැන තමයි. අපි ආගම දැන් බෞද්ධම හොඳ ආගම අපේ රටේ. ඒක විශ්වාස කරලා තියෙනවා. අර මේ වහින්න නැති දවස්වලට ඒකවල දරදාමාලක ඉඳලා වැස්සට ඒගොල්ලෝ දේශනා කරනවා. වැස්සල පිළිතිනේ. වගේ හැම ආගමෙම විශ්වාසයක් තියෙනවා. බෞද්ධ මිනිස්සු හොඳ මිනිස්සු, සිංහල මිනිස්සු හොඳ මිනිස්සු. මේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම හොඳ මිනිස්සු. රට කෑගත්තා. රට විනාශ කරා. දැන් කොරෝනාට ඉස්සෙල්ලා මොකද මහත්තයා කිව්වේ? කොරෝනාව නම් රට බංගලෝට යනවා. රට ආර්ථික ප්‍රශ්න වෙනවා කියලා. රට බංගලෝට යන ආර්ථික ප්‍රශ්න. එතකොට ඒකට සල්සන් කරාද මොකද කරේ? දැන් මාටි අපි කියන්නේ දැන් කියනවා මොකක් හරි හිතවන්නේ කියලා. දැන් මාස 6ක් යනවා මයින්ෝක අලවෙන්න. මාස 5ක් 4ක් යනවා. මාස 4ක් 5ක් වෙනවා. කිරියල ඒකත් මාස 6ක් යනවා. ඉක්මනට කරන්න පුළුවන් මොකද මහත්තයා බොයිලර් කුකුළු දවස් 35න් තියෙන්නේ.
ඒක තම්බල කන්ද පුළුවන් දෙන්නේ මේ අපේ රටේ ඉන්න මිනිස්සු ආවා මේගොල්ලෝ හම්බ කරන් ගියා රටගෙන කල්පනා කරන හම්බ කරන් සල්ලි අතට අරන් ගියා නිසා සල්ලි අරන් එන්නේ දාන්න එහෙනම් මේ රට දිනුන උඩ නම් පිට රටෙන් ආල් ගන්න අවශ්‍ය නැහැ පිට රටෙන් සීනි ගන්න අවශ්‍ය නැහැ මාත්‍යෝ මේ අනිත් එක තව කාලය යන කොස් මල්ලම පිට රටෙන් ගෙන ඒ තත්ත්වයට අපේ රටේ ඕන තැනක පුළුවන් මාත්‍යෝ උක්සීනි සීනි ඕන මට තමයි සීනි හිටවන්න පුළුවන් මාත්‍යෝ උක් හිටවන්න පුළුවන් ඒක සීනි කන්න පුළුවන් මේ වගේ තියෙනවා පිට රටෙන් අවශ්‍ය නැහැ රටට ගිහිල්ලා තෙස්වාර කරගෙන ඒව කරගෙන කකුල කඩාගෙන ඒවක ඉන්ජෙක්ෂන් ගන්න අවිල මොකද කරන්න අපේ රටේ දිනු අපේ රටේ මිනිස්සුන් දැන් පිට රට කියන අපේ රට බාරගත්තන හොඳට හදනකොට තමයි අපේ කකුලට ටක් වෙන්නේ යන්නේ බලන්න ඔළුවට වෙන්නේ ඒගොල්ලෝ හොඳට හදනවා කියලා මේක අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ ගැන කල්පනාවක් නෑ ආසාවක් නෑ අනාගතේ නෑ එනවා ඔද්දපාන් සල්ලි හම්බ කරන් යනවා මේක නෙමෙයි සුද්ධ කරපු දේවල් තමයි ඔක්කොම දෙන්නේ මොකද හරියට කරන්නේ නේ මහත්තයා දැන් සත්‍ය දිනු කරන වල ඔක්කොම තමයි ඒගොල්ලෝ ඉන්දියාවෙන් සල්ලි එකතු කරලා දුප්පත් මිනිස්සු ඉන්දියාවේ මිනිස්සු කැටේ ඔක්කොම තියලා ඉන්දියාවේ සල්ලි එකතු කරලා ලංකාවට වෙලා තිනවා අපේ සල්ලි වලින් ඉන්දියාව තමිල්නාඩුව ඒගොල්ලෝ සල්ලි එකතු කරලා වෙනවා ඒගොල්ලෝ අපේ ජනතාව ඒගොල්ලෝ ඉන්දියා තමිල්නාඩු ප්‍රාදේශීය නෙමෙයි අපේ ජනතාවගෙන් මාන්චි වෙලා තමයි අපේ පාර්ලිමේන්තුවේ ගිහින් හොඳයි පැහැදිලි උම්නියස් මහත්මයා බොහොම ස්තුතියි පුතුමා කතා කළාට ඔය අදහසේ තමයි අපි හැමෝම ඉන්නේ ඇත්තටම අර නියස් මහත්මයා කිව්වා මමත් වෙලාවක හිතුවා මේ මග දෙපස සහ මේ කැලෑවල මොන හරි කන්න පුළුවන් දෙයක් වගා කරොත් මේ අඩු ගන්න සතෙක්වත් කාලා දායි එතකොට සත්තු ගම් වදින එකත් අඩු වෙයි මෙහෙම දේවල් හිතන්නේ නැහැ ඒක තමයි කනගාටුව සහ එතුමා කිව්වා වගේ ඉතින් රට කරා නම් ඉතින් කිසිම ආයතනයක් පාඩු විදින්නත් බෑ කිසිම ආයතනයක් වැටෙන්නත් බෑ හරියට කරා නම් කරලා නැහැ අර කිව්වා වගේ හම්බ කරා විතරයි ගාමිණී මහත්මයා සිස්ටම් චේන්ජ් එක නැත්නම් මේ ක්‍රමවේදයේ වෙනස පිළිබඳව කතා කරමින් ඉති ඔබතුමා කිව්වා හැම කෙනෙක්ම වෙනස් වෙන්න ඕන කියලා ඔබතුමා ඉන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක අනුරාධපුරයේ ගමක ඉන්න සංවර්ධන නිලධාරියා ඉඳලා නිලධාරි ගණනාවක් වෙනවා යම් වැඩපිළිවෙලක් මේ දවස්වලවත් තියෙනවද ඔය මිනිස්සු ඔක්කොම එකතු කරගෙන තමන්ගේ භූමිකාව තුළ වැඩ කරපල්ලා කියලා කියන ක්‍රමවේදයක්වත් තියෙනවද ගාමිණී මහත්තයා? ඔව් සලිමත් දැන් මම ඔබතුමා ආපු තැනට ඉන්නේ ඉස්සෙල්ලා අපි මේ ශ්‍රාවකයා මේ අසපු ගැටලුව සම්බන්ධයෙන් ඇත්තටම බොහොම සතුටක් දැනෙනවා. එතුමා අන්‍යාගමිකෙක් වෙලා මේ අපේ මේ රංගිරි දෙකත් එක්ක සම්බන්ධ වෙලා මෙහෙම දකින්න අහන්න ලැබීම සම්බන්ධයෙන් ඒක තමයි දැන් අපි සිස්ටම් චේන්ජ් එකේදීත් අන්න ඒකයි මේ මට එතනදි මතක් වුණේ අපි මිනිස්සු වශයෙන් එක තැනට එකතු වුණාම අපි සිස්ටම් චේන්ජ් එකේ හරි තැන ඉන්නවද අපි මිනිස්සු ගොඩක් එකතු වුණාම අපි දකින්නේ අන්න මුස්ලිම් අන්න දමිළ අන්න සිංහල ඔන්න ওই විදිහට දකීම පවා අපි වැරදි සාගතයි ඉතින් ඒක දැම්මේ කවුද ගාමිණී මහත්තයා? ඒක තමයි මේ කාලකන්ණි දේශපාලකයෝනේ. ඔව් ඒ නිසා අපි නිවර්දිය දැන් ඒ පිළිබඳ අවබෝධයෙන් අපි කණ්ඩායම් ඉන්නවා මිනිස්සු වශයෙන් අපි දැක්ක අරගල භූමියේදී ඒ සඳහා ලොකු වෙනසක් කරනවා ඇත්තටම අපේ රටේ තේරුණි යුද්ධයෙන් පස්සේ සිස්ටම් චේන්ජ් එකේදී ලොකු වෙනසක් ඇති කරන්න තිබ්බ සාලී මහත්මයා සංහිඳියාව කාර්යය නිසියරදී උනානම් ජාතීන් අතර ඒ තත්ත්වය අද නැහැ. ඉතින් අපිට ඒව පිළිබඳව වෙනම දවසකදී කතා කරන්න ඕනේ. කාලේ කතා කරානේ දේශපාලන වේදිකාවල එක් ජාතීන් වලට වෙන් කරලා තිබ්බ පාසල් අයින් කරලා එකම දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් පාසල් හදනවා කියලා එක් මේ ජාතීන්ගේ නමින් තියෙන දේශපාලන පක්ෂ අයින් කරලා එහෙම කිව්වනේ පොරොන්දුනා. ඔව් එහෙම අපේ රටේ ඉතින් කියමන් විතරයි බොහෝ වෙලාවට තියෙන්නේ. ඒවා ප්‍රායෝගිකව තලයේ දකින්නේ බොහෝම අඩු ප්‍රමාණය. ඒ ප්‍රතිඵල තමයි අපි මේ අද මේ කනගාටුදායක විදිහට භුක්ති විඳින්නේ සාලේ මන්දා. ඉතින් එතෙන්දී ඔබතුමා අහපු ගැටලුව ප්‍රශ්නය ඒකදී අපි දැක්කින දෙයක් තමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් වශයෙන් මැදිහත් වෙලා මේ වෙන විට සූදානමක් පවතිනවා මේ අලුත් වගා සංග්‍රාමය තුල යම් ආකාරයකදී ප්‍රජාව තුලට ගිහිල්ලා ප්‍රජා මට්ටමින් එම කාර්යය කරන්න දිරිගැන්වීම. ඒ විතරක් නෙමේ කාර්යාල මට්ටමේදී පවා කාර්යාල භූමියේදී යම් කිසි ආකාරයකින් කෙටි කාලීන භෝග වගාවක් කළ යුතුයි කියන තැන අදහස් කරලා තියෙනවා. අර මහත්මයාත් කිව්වා අපිට කෙටි කාලීන වශයෙන් මාස 2 3 5 ගන්න මට්ටමට අපි මේ මොහොතේ සූදානම් වෙ යුතුයි. මොකද මේ අර්බුදකාරී තත්ත්වය අපි කෙටි කාලීන විසඳුම් සහ දිගු කාලීන විසඳුම් කියන එක සෙවිය යුතුව තියෙනවා. එකක් තමයි මේ ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගැනීම. මේකත් මේ ක්‍රමවේදය තුල සාලී මහත්මයා අපි වගා කරාට ප්‍රජා මට්ටමට අපි දිරිගැන්වුවාට වගා කරාට උන්ගේ ආහාර නිෂ්පාදනය කරාට පස්සේ මේ සුරක්ෂිතතාවය පිළිබඳවත්
ගැටලු පවතිනවා. තවම අපිට බැරි වුණා අපේ රටේ නිෂ්පාදනය කරන එළවලු පළතුරු ටික නැවුම්ම තබා ගැනීමට මාස 3-4ක් 6ක් කල්ගත කරන ක්‍රමවේද. අර සාලිමත් මම කිව්වා වගේ ඕවා පිළිබඳවත් විටින් විට කතන්දර ඇහෙනවා. අධිශීතකරණ හදනවා, ටින් කෑම විදියට පවත්වාගෙන යන්න පුළුවන් ඒවා කතා විතරයි. තවම අපේ රටේ කොතෙක් දුරට ඒ වාගේ ටින් ආශ්‍රිත ආහාර අපේ නිෂ්පාදනයේදී ශ්‍රී ලංකා කියලා හැදෙනවද කියලා හොයලා බැලුවොත් දකිවි කොච්චර දුරටද වෙනද පොරට ගියාම මේවා දකින්න තියෙන්නේ කියලා. දැන් මේ දවස්වල ගස්වල කොස් එකවරම පැහැෙනවා එකවරම ඉදෙනවා. ඉවරයි. මේවා පවත්වා ගැනීමට පුළුවන් නේ සාලිම් මහත්මයා. ඉතින් ඒ නිසා අපි මේ සිස්ටම් චේන්ජ් එක තුල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා එකක් විදිහට දැකලා තව බොහෝ දේවල් වෙනස් කරගත යුතුව තියෙනවා. ගාමිණී මහත්මයා සක්‍රියයිද මේ නිලධාරී පැලැන්තිය ගමේ ඉන්න සංවර්ධන නිලධාරියා ඉඳලා රාමසක මහත්මයා ඇතුළේ හැමෝම සක්‍රියයිද දැන් මේකට එකඟයිද මෙහෙම කරමුයි කියලා එහෙම ධනාත්මක සිතුවිල්ලක් වුන් තුළ තියෙනවද ගාමිණී මේ දවස්වල සාලේ මහත්මයාක වැඩිපුර අභිනේදාරින්ට පමණක් නෙමෙයි නිලධාරීන් විතරක් නෙමෙයි ඔක්කොම සක්‍රිය වෙලා වාගේ දැනෙනවා සාලේ මහත්මයා බඩගින්න දැනෙන්න පටන් ගන්නකොට මේ අවදානම අපි දකින දෙයක් තමයි මේ පීඩනය වෙලාවකට ධනාත්මක පැත්තට හැරෙන්න පුළුවන් කියන මට්ටම. මේ පීඩනය තුන තමයි අපි යම් අලුත් දෙයකට හොයන්න පෙළඹුණේ. ඒක නිසා පීඩනය ආපේක විලාකට හිතෙනවා හොඳයි කියලා අර නිකාම්ම එදිනෙදා තිබ්බ එක කාලා බීලා නිදාගත්තට අමතරව අද සිද්ධ වෙලා තියෙනවා මිනිස්සුන්ට අවදානම කියන එක දකින්න. ඒ අවදානම දැක්කන නිසා පුද්ගලයෝ වශයෙන් නිලධාරීන් වශයෙන් යම් සක්‍රීය භාවයකට පත් වෙලා තියෙනවා. අපිත් යමක් ගෙදරදී සැදිය යුතුයි සහ ජනතාව වෙනුවෙන් යම් පෙළඹීමක් කළ යුතුයි කියලා මේ ශාලේ මාත්‍ය හැබැයි පොඩි පසුබැස්මකට නම් කාරණයක් තියෙනවා මේ ඉන්ධන ගැටලුවත් එක්ක අපේ යම් නිලධාරීන්ට ශේෂ්ඨ රාජකාරිවලදී යම් ගැටලු සාගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. වුන්ට ගමන් පහසු සලසා ගැනීමේදී පුංචි පසුගාමීත්වයක් තිබුණත් කෙසේ හෝ ජනතාව යම් මට්ටමින් සක්‍රිය කරන්න සැදී පැහැදී ඉන්න බවක් තමයි මේ දිනවල අපිට දක්නට තියෙන්නේ. ඔව් ඉතින් මේ අහගෙන අපේ මහතුරු සමාවෙන්න ඕන මේ ඉන්දර ටික හිගුනේ දැන්නේ හොරින්ද ධාරි පැලැන්තිය ආයිදලා හිටියනේ මේ රටේ මොනවද ඒ රටේ නිලධාරි කරේ ග්‍රාමසේක මහත්මයා ඉඳලා ඔය නිලධාරීන් අපි දකින්නවත් නෑ ගමක. ඉතින් සමා වෙන්න ඕන දැන් හරි සක්‍රිය වෙලා ගමට ගිහින් ගමේ මිනිස්සුත් එක්ක කටයුතු කරන්න එහෙම පොඩි හැඟීමක් ඇති වුණා නම් ඒකත් ධනාත්මකයි. ගාමිණී මහත්මයා අර ඔතුමා කියවනේ චිත්තෙන්ද දරුවෝ කියලා දැන් මේ බලකහයම අපිට රටේ සංවර්ධනයට ගේන්න තිබ්බා. මම හැමදාම කියන්නේ උන් සත්ත පහකට උන්ගේ මහන්සිය ගණන් ගත්තේ නැහැ මේ හිටපු දේශපාලඥයන්. ඊට පස්සේ ඇත්තටම ගාමිණී මහත්මයා කොරෝනා කාලේ මගේ වත්තේ වුණත් සීමා හොයාගත්ත මම කොරෝනා කාලේ කියන්නේ නිදහස තිබුණා නිවාඩු තිබුණා වත්ත සුද්ධ කරලා සීමාව හොයාගත්තේ ඒ කාලේ අපිත් මොන හරි කරා. හැබැයි ඉතින් දැන් ඉවරයි. ඒ කොරෝනා කාලයෙන් පස්සේ ගෙවතු වගාව රවගාව මේකව කරා ඉවරයි. ඒක දිනු කරන්න යම් මේ බිම්මට්ට මේ වැඩ පිළිවෙලක් දිරිමත් කිරීමක් නෑ. දෙනුත් කිනව වගා කරන්න කියලා මේ නිකන් හදිසි හත පිපෙන්නා වගේ සෝඩා බෝතලේ ඇරියා වගේ එහෙම කියලා ඔන්න සතියකින් දෙකකින් ඉවරයි. එහෙම නෙමෙයි නේද මේක යන්න ඕන නේද ධනාත්මකව සුබවාදීව දීර්ඝ කාලයක්. ඒක ඔළුවට මිනිස්සුන්ගෙන් ඉන්න ඕන නේද ශක්තිමත්ව. ඔව් සාලේ මහත්මයා ඇත්තටම දැන් රජනිලධාරීත් යම් අවස්ථාවලදී ඔබතුමා දැක්කවා වගේ දෝෂාරෝපණයට ලක් වෙන්න හේතුව තමයි මේ ඔවුන් යම් කිසි දෙයක් පැවරුවාට පස්සේ අඛණ්ඩව ගෙනියන්න නැතිකම සමහර අවස්ථාවලදී අපි යම් තැන්වලදී දකිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමස්ත රාජනිලධාරීන්ටම යම් දෝෂාරෝපණ මේ ඉඩකඩ වැඩි. ඔබතුමාත් බලනවා ඇති යම් මාධ්‍යක අපේ රූපවාහිනී මාධ්‍යයක් තියෙනවා. ඒක යම් ටෙලි නාට්‍යයක් යනවා ජනප්‍රිය කතාවක්. ඒ කතාව තුළ ඔය ශ්‍රේෂ්ඨ නිලධාරණියක් ගැන කියවෙනවා. ඒ නිලධාරණිය යම් කැපකිරීමක් කළා යම් තරුණ කණ්ඩායමක් ගොඩ ගන්න කතාවක්. අන්න ඒකෙදි වාගේ අපේ නිලධාරීන්ට මට මතකයි අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා දවසක් කිව්වා යහවල් නාට්‍ය බලපල්ලා උඹලත් කියලා යම් දිරිගැන්වීමක් සඳහා. ඒ නිසා මේ අමාත්‍යාංශයේ ලේකම්තුමා හැම දවසක් අපිට කියන්නේ දුනා ඒ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී. ඒ නිසා යම් ප්‍රමාණයකදී සමහර තැන්වලදී අතලොස්සක නිලධාරීන් පිරිසක් අතරින් දෝෂසාගත සිදුවීම් වුණත් බහුතර තුමා කිව්වා වගේ බහුතර නිලධාරීන් පිරිසක් මේකට කැප වෙලා ඉන්නවා. හැබැයි ඔව් දිරිගැන්වීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට යම් ක්‍රමවේදයක් සහ සැලැස්මක් තිබිය යුතුයි. එහෙම නැත්නම් මගදී අතරමඟදී කඩාකප්පල් වෙනවා. අර ඔබතුමා අනිත්‍යන මතක් කරේ අපේ තරුණ පිරිසෙන් එහෙම වැඩක් ගන්න තිබුණා තමයි. නමුත් ඒ තරුණ පිරිස එදා චිත්ත ඇඳලා එතනින් මම තකුණා. ඒ චිත්ත ටික නටබුම් බවට පත් වෙමින්
තමයි තියෙන්නේ. ඒ නිසා ඒක ඇත්තටම ගාමිණී මහත්මයා හරි වේදනාව. ඒක මහා උදාර කටයුත්තක්. ඒ කියන්නේ කවුරුත් මෙහෙवला නෙමෙයි ඒ තරුණයෝ ජීවිතෙන්නේ. පැහැදිලිවම රටගෙන තියෙන පුදුමාකාර කැක්කුමකින් එන්නේ. ඔව්. ඒක තමයි. ඒ වෙලාවේ දැනුණ ඒ කැක්කුම රට වෙනුවෙන් දැනුණ ඒ තරුණයන්ගේ තිබුණ ජවය අපේ මිනිස්සු විශේෂයෙන් බලධාරීන් නිලධාරීන් කොතෙක් දුරට යොදාගත්තද කියන එක අදත් ගැටලු සහගතව තියෙනවා. මට අවස්ථාවක් දෙන්න අයිබෝවන්. අයිබෝවන් සියලු දෙනාටම සුබ දැසනක් වේවා ප්‍රාර්ථනා කරනවා. මහත්කම මම අනුරාධපුර ඇලෑපත්තුවේ කතා කරන්නේ. ඉතින් මේ අපේ මහත්මයා කීව රාජ්‍ය නිලධාරීන් දැන් ටිකක් උනන්දු වීගෙන එනවා. එහෙම කියලා එහෙම කිව්වා. මේ ඇත්තටම එහෙම උනන්දු වීගෙන එනවා නම් ගොඩක් හොඳයි. ඇත්තටම එහෙම උනන්දුවක් නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ ප්‍රායෝගික කතාවක් කියන්නම දැන් මේ දවස්වල වෙන දැන් මහත්තයා කියන්නේ දැන් මේ දවස්වල දැන් තියෙනවා දැන් අර මනස ඇත්තටම මේ කතාවට ඇත්තටම බලන්න ගමට එන්න ඕනේ. ගමේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගමේ දැන් තුන් වේල කන්නේ නැහැ. කන්න බෑ. කන්න විදිහක් නැහැ. ආර්ථික ප්‍රශ්න කුලී වැඩ නැහැ. කුලී වැඩක් සාලි මහත්තයාට තිබ්බොත් නේ අපිට එන්න කියන්න වැඩට. ඔව්. මහත්තයාට දෙන්න විදිහක් නැහැ අපිට වැඩට. ඉතින් ඒ වගේ දැන් ගඩොල් ටිකක් කපා ගන්න එවම දැන් සියලු දේවම පෙට්‍රෝල් ටික ඩීසල් ටික මොනවත් නැහැ. ඉතින් දැන් මේ දවස්වල ඔන්න මහත්තයා යන ක්‍රියාවලිය තමයි ඉන්දියානු ආධාරය යටතේ ආධාර වගේක් ඇවිල්ලා කියලා දැන් පිළිපිටි වගේක් කාල් ටිකක් දෙන්න හදනවා. ඉතින් මහත්තයා කියන්නේ ඉතින් ඔය රාජ්‍ය නිලධාරීන් ටික එකතු වෙන්නේ නැහැ නේ ඔය වැඩේට. මම මේ ඇත්තටම කියන්නේ මේ ඇලයාපත්තුව මහමාන් කඩවල ඊළඳ ගහවව උලුක්කුලම මේ පැත්තේ ඉතින් අපේ මේ ගම්නේ පැත්ත. ඉතින් අපි මේ දන්නවා මේ නිලධාරීන් 4 දෙනා එකතු වෙලා මේ තමයි මේ වැඩේට දායක වෙලා මේ ලිස්ට් හදලා මේ කවුද මේ අඩුවාදාලාභී පවුල් කවුද මේවට දෙන්න ඕනේ කවුද ගර්භණී මව්වරු ඉන්න ඕනේ මේ ඒ කණ්ඩායම් කියලා තියෙනවා. ඉතින් ග්‍රාම නිලධාරී මහත්තයා සාමාන්‍ය එදා ඉඳලා මොන හරියමක් කරනවා. ඇත්තටම කිව්වොත් එහෙම සමෘද්ධි කියලා සංවර්ධන නිලධාරී කියලා ඉන්නවා. ගොවිනියාමක මහතුරු කියලා කියනවා. මම නම් කියන්නේ ඇත්තටම අපරාධයක් මේ කියන්නේ මේ රටේ. ඔය වෙන එක අපි හිතන්නකො සමෘද්ධිය කියලා එක දෙයකට නිලධාරියෙක් පත් කරලා මොකක්ද ඒකෙන් එයාගෙන් ගන්න ප්‍රයෝජනේ? මේ මම කියන්නේ සමස්තයක් වශයෙන් මේ කියන්නේ මේ කණ්ඩායම එක ගමකට නෙවෙයි. ඒක ලොකු අපරාධයක්. මම කියන්නේ ඔය නිලධාරීන් ටික ඔක්කොම මම විදේශ රටවල ටික දේවල් වලට ගිහිල්ලා දැකලා තියෙනවා, අහලා තියෙනවා, පොත්පත් වල කියලා තියෙනවා. ඔය ඉන්දියාව වගේ අල්ලපු රටේ ඔය වගේ තනතුරු පවුල් 12000 13000 මෙව කරලා තමයි ග්‍රාම නිලධාරීන් වතන් වගේ ඒ රටේ තියෙනවා. හරි එයාට හොඳ වැටුපක් ගෙවනවා. අර කාර්යභාරය ඔක්කොගම පවරනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මේ ඇත්තටම මේ අර තාමත් අර අපි කොච්චර කීවත් අර පුරුදුවක් කරන්න බෑ වගේ කොළඹ ඉඳලා තමයි තීරණ ගන්න තත්ත්වයේ තියෙන්නේ. ගමේ ප්‍රායෝගිකව මේ ක්‍රියාවලිය නම් සිද්ධ වෙන්නම නැහැ. ඒක ආණ්ඩු ප්‍රශ්න කතාවක් නැහැ. ඒක පුජ්‍යලේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක්. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් මේට වැඩි විමර්ශනාත්මක සොයා බැලීමක් ඔය මං කියපු අර කණ්ඩායම් වලට අදාළ අමාත්‍යාංශ වලින් සිද්ධ වෙන්න ඕනේ. මොකද මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දැන් අපි කියමු ගොවිනියාමක කියලා. ගොවිනියාමකට උඩින් ඉන්න පීఓ මහත්තයලා ඒ ඩීఓ මහතුරු එයාලා පීවට පාර්ථය කරන්නේ නැහනේ. ඔබතුමාලා බොරු මම මේ බොරු කියනවා නම් ඔය අහලා බලන්න ඔය පැත්තේ අනුරාධපුරේ පැත්තේ අනුරාධපුර කියන්නේ හොඳටම කෘෂිකාර්මික පළාත් වල ඔය නිලධාරීන් ඔය ඔෆිස් වලට එනවද කියලා. මේ පෙට්‍රල් කතාව නෙවෙයි, ඩීසල් කතාව නෙවෙයි. එන්නේ මහත්තයෝ වැඩට එන්නේ යාලා එක්කෝ බඩේරු ගිහිටවනවා, එක්කෝ වට්ටක්ක කඩනවා, එක්කෝ මොන හරි ටියුෂන් පන්තියක් කරනවා, මොන හරි මේ ප්‍රායෝගික අත්දැකීම් සහ මේ දකින්න දේ කියන්නේ. අපි යමක් කරන්න ගියොත් එහෙම කියනවා යා නෑනේ හෙට එන්නකො මහත්තයා මම යනවා හෙටත් යනවා පොල් පැල ටිකක් ඉල්ල ගන්න. අනේ පොල් පැල ටික ඉල්ල ගන්න ගියාට පස්සේ නේ පොල් පැල තියෙනවා. පොල් පැල ඉස්සරහ තියෙනවා පොල් පැල දෙකක් විතර ගොඩ දාලා යලාපත්. අනේ කියනවා මේ ඔය දැන් දෙන්න මේ තියෙන්නේ. හෙට අයියෝ අදාල් නෑ නේ මහත්තයා මේ හදිසි ගිහිල්ලා වැඩකට. මහත්තයා ඊළඟ බදා දෙන්න කියලා. අනේ බදා දාලා පහක් විතර ගිහිල්ලා ඉවරලා වලදී මෙන්න පොල් ගස් දැන් මගේ උසේ. මේ ඔය දේශපාලඥයෝ කණ්ඩායම දඬුවම් හරි මොන හරි ඒව සිද්ධ වෙන ඒව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මං කියන්නේ මේ රාජ්‍ය නිලධාරීන් කියන කණ්ඩායම නම් වැඩ 100ක් අතරලා අපි දැන් 150ක් නම් වැඩ කරන්නෙම නැහැ. ඒක සත්‍යයි. මේ මහ පොළව මේ බුදුහාඳුර හිටියනම් මේ අපේ රට රාවණ
මනුස්සෝ වැඩ කරන්නේම නැහැ. තමන්ගේ මෙහෙම මම මේ දඹුල්ල ගැනවත් මාතලේ ගැනවත් නෙවෙයි කියන්නේ. ඒත් ඔය තත්ත්වෙ වෙන්නේ නැති. මේ අනුරාධපුරේ. තත්ත්වේ මේ මම දන්න අය ඉන්නවා මේ වැඩට එන්නේ නැතුව ගිහිල්ලා ටීජේ අඹ කඩනවත් ගිහිල්ලා. නිමාඩු දාලා ඉන්නේ වැඩට මේ මහජන දිනේ. නිවාඩු දාලා නම් ඒත් කමන්නේ නිකන් රාජකාරී වටේ මේ කියලා කඩනවා නේ. නෑ රාජකාරී එදා වැඩ යා. ඊනොට අඹ කඩනවා. ශ්‍රේෂ්ඨ රාජකාරී. ශ්‍රේෂ්ඨ රාජකාරී. මහත්ය ඔන්න මේ නිලධාරීන් සම්බන්ධ නැත් දැඩි විමර්ශනාත්මක සොයා බැලීමක් කරන්න ඕනේ මේ අපි ඇත්තටම කියන්න ඕනේ මේ ජනාධිපතිතුමාගෙන් අපි හරි ආදරය කරන කෙනෙක් මේ හොඳට වැඩක් කරන්න පුළුවන් කියන කෙනෙක් අපි විශ්වාසය තිබුණා. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ ඔන්න ඔය වගේ වෙනසක් විමර්ශනයක්. ඒ කියන්නේ 69 ලක්ෂයක් දුන්නේ ඒකනේ මහත්තයෝ. නේ ඒක තමයි කියන්නේ බලාපොරොත්තු නේ ඒකනේ නේද? ඔන්න මේක තමයි ඕන කියලා ඉතින් ඉල්ලුවේ අපිට මේ උන්නේ මේ ඉතින් ඔය කාරණේ ඔය පැත්ත අධ්‍යාපන පැත්තට අදාළයි. නිලධාරීන් ඇතුළේ වල ඉතින් හොය ඉන්න ඕටි ගන්න ඕටි අරුවම ඕව නවත්තන්න. ඕව ඕටි තරම් කරන්න වැඩ නැහැ ඕව අමාත්‍යංශවල. ඕව ඔක්කොම බොරුමෙන් කරන්නේ. ඉතින් මහත්තයෝ ඔබ තරුණයෙක්ද? තරුණ හැබැයි ඉතින් අදහස් වලින් ඔය හරි තරුණයි නබුතුමා නේද? ඔය අදහස් එක්ක තරුණයි නේද? හරිම තරුණයි. තරුණයොත් එක තමයි ජීවිතය ගත කරන්නේ. පොඩි උන් ශ්‍රී ලංකාවේ නැදකොත් පිටිනර ගිහලා වොලිබෝල් ගහනවා, ටිකට් ගහනවා. අපි ජීවිතය තුළ අපි ඒ තාරුණ්‍යයත් එක්කම තමයි ගත කරන්නේ. මේ යාළගේ තියෙන හිතේ තියෙන පීඩනේ අපි ගහ ගන්න ගියත් රණ්ඩු කරන්න ගියත් අර ඒක වළක්වලා ළමයිට අපි යම් වෙලාවෙ පීනන්න යන ශ්‍රී ලංකාරන්න යන කියලා අපි යාලා මේ මෙව කරනවා. අපි ඉතින් තාමත් බලාපොරොත්තු වෙනවා මේ තුල රට තුල මේ හොඳ යහපත් තත්ත්වයක් උදායි කියලා. හොඳයි. අපි බලාපොරොත්තු වෙමු. අපි අදහස් කරමු. අපි එකතු වෙමු. එකතු වෙලා වෙනස්කම් කරමු. මම ඔබට සුදුයි පළ කරනවා මේ ආර්ථික අර්බුද සමයේදී විනාඩි ගණනාවක් ඔබේ මුදල් වියදම් කරගෙන දුරකථනයෙන් මේ හිතේ තියෙන වේදනාව හිතේ කැකරන දේ කිව්වට ඇත්ත ඔය ඔබතුමා කිව්වේ ඇත්ත. මොකද අපි පොළොව මට්ටේ බිම් මට්ටේ ඉන්න උදේ නිසා අපි ඔය ගැන හොඳට දන්නවා. ඒ නිසා මේ ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන අපි හැමෝම කාටවත් ඇගිල්ල දික් කරලා බැනලා වැඩක් නැහැ. එතුමා කිව්වා වගේ ඔබ ගැන ඔබ හිතන්න. ඔබ කවුද? ඔබ කලාද? ඔබ ගන්න බැටපොඩ බෑමක් කරාද කියන ගැන හිතන්න. ගාමිණී මහත්මයා දීර්ඝ විස්තරයක් කරා ඉතින්. ඔව් සාලි මහත්මයා. ඒ ඇලියපත් ඉඳලා ඒ ප්‍රශ්නේ යොමු කරපු මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕන, ගරු කරනවා. ඒ කතාවම තමයි මම පටන් ගත්තේ ඔබතුමා අහපු මේ සිස්ටම් චේන්ජ් එක තුලදීම මම මතක් කරා බිම් මට්ටමේ සිටින ග්‍රාම නිලධාරී සේත නිලධාරියා සිට අමාත්‍යාංශයේ ලේකම්තුමා දක්වාම තුමිය දක්වාම මේක වෙනස් විය යුතුයි කියලා මම අදහස් කරේ. ඒකම තමයි මේ ශාලී මහත්මයා. මොකද මම රාජ්‍ය නිලධාරියෙක් හැටියට මට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් යම් සීමාවක් තියෙනවා කතා කළ යුතු. ඒ නිසා තමයි මම ඒ වාගේ අදහසක් දැක්වේ. ඒ මහත්මයා ඒ කතාව මම කියපු ටික තමයි ඒ මහත්මයා ප්‍රශ්නයක් මගින්ම යොමු කරේ. ඉතින් අපි කැමති නෑ ඔබතුමාගේ තනතුරෙන් ඔබතුමා පහළ වැටෙනවට, ඔබතුමා සේවා කරන ස්ථානෙන් දුෂ්කර සේවාවට ඔබතුමා යනවට, වැඩ තහනම් කරනවට අපි කැමති නෑ. ඒ නිසා ඔබතුමාගේ සීමාව ඇති. අපි මොකද කතා කරන්නේ මේ ඔබතුමාගේ විෂය හා සම්බන්ධ වූ මානසික ආතති මානසික පීඩාවන් හා සම්බන්ධව. ගුරුදා පිළිසඳර අසතුට පළවා හැර සතුට රජ කරවන්න කැමති ඔබට අපිට විරාමයට පෙර ලැබුණු දුරකථන එතුමාලා යහපත් වෙන්න ඇත්තටම මම හිතන්නේ මුළු මහත් රටේ බහුතරයක අදහස ඔහු නියෝජනය කළේ. ඒ නිසා අපි බොහෝම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගම්මාට්ටමක ඉන්න නිලධාරී මහත්තුරු අනේ අහිංසක මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න. අඩුමතරමේ කාර්යාලයට එනකොට නිලධාරී නැත්තම් නැහැ අවල් දවසේ අවල් වෙලාවෙ ඉන්න කියලා කියන්නවත් කාරුණික වෙන්න. එහෙම සිස්ටම් චේන්ජ් එකකට වෙනසකට අපි යමු. ඔබේ භූමිකාව ඔබ හොඳින් රඟපාන්න උත්සාහ දරන්න. මනෝවිද්‍යා උපදේශක ප්‍රවීණ දේශක ගාමිණී රත්නායක මහත්මයා ඉන්නේ. අපිට දුරකථන නමතුමක් තියෙනවද? ඔව් අයිබෝවන්. අයිබෝවන්. කවුද කියන්නකෝ? මම විශ්‍රාමයේ විද්‍යාර්ථී කෙනෙක්. ඔව් මහත්මයා. කතා කරන්නේ. පඩිජල ඉන්නේ මාතලේ කුල කොටසේ ඉන්න. ඔව් මහත්මයා. මේ එකත් මම එහුම්කම් දුන්නා ඒ සාකච්ඡාවට ඉස්සෙල්ලා කතා කරලා එළයපත් මහත්මයා කියපු අදහස්
ටික කියන්න මම හිතාගෙන මම ඒ ටික නැවත කියන්නේ නැහැ. ඒ රටමින්නේ කාරම අදහසක නේද මහත්තයා? ඔව් ඉතින් මම පොඩි කරුණු තුනක් ගොනු කරගෙන කියපා. මහත්තයා ඉස්ලාම කියන්නේ මේ ඉතින් ජනාධිපතිතුමාට උපදෙස් දුන්න අය කවුද දන්නේ නැහැ මේ පොහොර ගෙන්නන්න එපා මේ පොහොර ගන්න කියලා. ඉතින් ඒ නිසා අද වෙලා තියෙන්නේ තව මාස දෙකකින් හාල් සේරුවට කිලෝවක මිල රුපියල් 400 විතර වෙයි කියන මේකක් තියෙනවා. අද පුරාණ පැතිරෙලා. ඉතින් ඒකට හේතුව මේ පොහොර නැතිකම දැන් බලන්න පොළොන්නරුව කියන්නේ ඉතාම වැදගත් විදිහට ගොවිතැන් කරන ප්‍රදේශයක්. පොහොර නැතුව මිනිස්සු කොච්චර මේ උද්ඝෝෂණ කරනවද සටන් කරනවා. ඉතින් මේ කන්න ඇත්තටම වගා කරන්නේ නැතිලු පොළොන්නරුව. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ පොළොන්නරුව වගා කරන්නේ නැහැ කියන්නේ ලංකාවෙන් 4න් 1කට දෙන ආහාර නැති වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන්ට පොහොර ලබා දීලා නැවත වගා කිරීමේ අවස්ථාව සැලසෙන එක. එතකොට ඉන්දියාවෙන් හාල් ඕනෙත් නැහැ, පාකිස්තානෙන් ඕනෙත් නැහැ. ඒකට රටේ ලැබෙත් කොටසකට හාල් නිෂ්පාදනය කරනවා. ඊළඟට දෙවෙනි කාරණේ මම අර ඇලප්ටි මාත්මේ කතා කරපිගේ එක කාරණයක් විතරයි. හොඳයි. වගන්තියක් විතරක් කියනවා රජයේ සේවයේ ගමට ඉන්න නිලධාරීන් පෞද්ගලික කටයුතු වල යෙදিলা තමන්ගේ රාජකාරී කටයුතු මේ මඟහරිනවා. ඒ කියන්නේ ගමෙන් උදාහරණයක් ඇටියට කියොත් නිලධාරීන් ඉන්නවනේ ගම්වල මාන්‍යෝ කරහක්වත් හිතවන්නට ඉන්නේ නැහැ ගමට. ඉතින් දෙසල් ගහක් හිතුවේ නැහැ. නැත්තම් වෙන මොනවාරි සුදුසු වගාවක් කරන්න හැටි පැහැදිලි කරන්න ගමට ඉන්නේ නැහැ. මාටි රැටුව ගන්න විතර ආදේශීය ලේකම් කාර්යාලයට යන නිලධාරීන් ඉන්නේ. ඉතින් ඒගොල්ලන් ගමට බහින්න ඕන මේ තියෙන තත්ත්වය ඇත්තේ. ඒකට ගමේ අය උනන්දු වෙන ඇත්තටම ගමේ මේ මඤ්ඤොක්ක ගස් 10ක් දවසකට හිටවන්න යොමු කරොත් එක පවුලක් ඔච්චර වැදගත් වෙනවාද? ඒ වගේ ගා දේවල් කරන්න පුළුවන්. ඔව් මම අපිට කිටි වෙලාවක් තියෙන වැඩසටහන සඳහා ඊළඟට මේ ගෝල් පේස් සටන කියන තමයි මම කියන්නේ. හොඳයි. දැන් දවස් 40 ගාණක් වෙනවා සටන. තරුණ පිරිස එකතු වෙලා. ඉල්ලා හිටියේ මොනවද? තියෙන ආණ්ඩු ක්‍රමේ ඉන්න අය යන්න අලුතෙන් කට්ටිය පත් කරන්නේ. ඉතින් ඒකද වෙනව නේද පත්ලා අනිත් ආණ්ඩු 4-5ක දසාකාපු මිනිස්සු ඔක්කොම එකතු කරගෙන දැන් ආණ්ඩුවක් පිළිදොල තියෙනවා. උදාහරණ වශයෙන් නම් වශයෙන් මම කියන්නේ නැහැ. කවුරුත් දන්නවා ඒක. ඉතින් ඔය වගේ වැඩේ එක ලංකාව කොතෙන්ද යයිද කියන එක තමයි මම අදහස් කරන්නේ. පොමස්තුති මහත්මයා තිරුවන් සරණයි ඔබතුමාට විශ්‍රාමික විදුහල්පතිතුමා මම දන්නේ එතුමාලගේ කාලේ කළ මෙහෙවර අපිට කවදාකවත් අමතක කරන්න බෑ. දැන් නම් ඉතින් පන්තියට ගන්නන්නේ නැහැ. ටියුෂන් පන්තියට එන්න කියන ගුරුවරු තමයි සමහර ගුරුවරු ඉන්නේ. ඉතින් මේ ක්‍රමයක් වෙනස් වෙන්න නම් ඕනමයි. ගම්න මහත්මයා මාධ්‍ය වගකීමක් තියෙනව නේද? ඒ වගේම ඔබතුමාට ඉදිරි කාලේ දෙන්නම් අපි දොරකථන ලබා ගන්න නැතුව මේ ආර්ථික සංවර්ධනයට පෙළඹවීම කෘෂි ආර්ථිකය සංචාරක කර්මාන්තය නවීන අලුත් නිර්මාණ මේ තුල අපිට වෙනසක් කරගන්න පුළුවන් වෙයි නේද? පැහැදිලිවම ශාලිමාත්මා දැන් සිස්ටම් චේන්ජ් එක තුළ කතා කරනකොට අපිට පාසල් පද්ධතිය පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වාම මේවා වෙනස් විය යුතු තියෙනවා. අපේ රටේ කනගාටුදායක තත්ත්වය ශාලිමාත්මයා මේ පාසල් පවා පන්ති බෙදයකට ලක් කරලා වෙන් කරලා තියෙන ඉහළ පාසල් පහළ පාසල් මේ මොන විදිහේ බෙදීම්ද මේවා මේ තුල තව පැවතීම තුල රටේ අර්බුද එන්න වැඩි වෙනවා ඇරෙන්න අඩු වෙන මට්ටමක් දකින්න නැහැ. මහත්ය සමා වෙන්න ඕන ඉස්කෝලවල දැන් මේ මම දන්නේ මේකත් මට පේන්නේ වැරදි කියලා. ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ලබාගත් ළමයි වෙනම පන්තියක. දෙවෙනි ලකුණු ලබාගත් ළමයි වෙනම මේක ක්‍රමයක් ඇති පාසල්. හැබැයි මම දන්නවා ඒ දරුවෝ අතර යම් ભેදයක් තියෙනවා.
ඔව් ඒවා බේද අපේ ඒක තමයි දැන් මම මේක අපිට ආයෙත් දවසක පැය ගාණක් කතා කරන්න වෙන තත්යකට අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ හැම තැනම සිස්ටම් චේන්ජ් තමයි වෙනස් විය යුතුම තියෙනවා එහෙම නැත්නම් මේ ගැටලු සදාතනිකව අපේ රටේ තුලේ පවතී අනික මේවා කරන්න ඉස්සෙල්ලා ලෝකයේ අනිකුත් රටවල් වල තියෙන ආදර්ශයන් ධනාත්මක දැන් සාධනීය මට්ටම් තියෙනවා අධ්‍යාපන රටාව කොහොමද යන්නේ කියලා මේවා පිළිබඳ අධ්‍යයනයක් කරලා අපේ රටේ මේවා වහවහ ක්‍රියාත්මක යුතුව තියෙනවා සාලිමත්ම නැත්නම් අපේ මුළු අධ්‍යාපන පැවැත්මම තමයි රටේ අනාගතයේ තීරණය කරන්නේ. එතන දුර්වල මට්ටමක තිබුණොත් එතන පන්ති බේදයට ලක් කරොත් ළමුන්ට වෛරසාගත සිතුවිලි ඇති කරන්න පටන් ගත්තොත් එහෙම නැත්නම් ගුරු භූමිකාවේ යම් වෙනස්කම් වෙවි යුතුව තියෙනවා. මේවා උනේ නැතිනම් අපේ රටේ අනාගතේ බොහොම අඳුරු තැනකට ඇද දමනවා. මේක අප විසින්ම කරන දෙයක්. ඒ නිසා හැකිතාක් ඉක්මනින් මේවා වෙනස් කරගත යුතුව තියෙනවා සාලිමත්මයා. දැන් අපි ඊළඟ කාරණේ උනේ මේ මාධ්‍ය කාර්යභාරය ගත්තාම මේ මොහොතේදී අපේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වයේ රට තුල තියෙන අපිට මාධ්‍යෙට ලොකු මෙහෙවරක් කරන්න තියෙනවා. දැන් මේ අපි මේ ඉන්න ගුවන් විදුලි මාධ්‍ය තුලින් අපි ගීතයක් ප්‍රචාරය කරත් සාලිමත් මේක ධනාත්මකව සාධනීය මට්ටමක් තුලින් මිනිසුන් සවි බල ගන්නවන්න මිනිසුන් මානසික වශයෙන් යහපත් තැනකට ගන්න පුළුවන් ගීතයක් තමයි ප්‍රචාරය යුතුයි. ඉස්සර අපිට මතකයි උදෑසන අපි අවදි වුණාම අහන්න තියෙන ගීත සරල ගීත වලින් පටන් ගන්න දවල්ට යම් ආකාරයකදී උද්වේගකාරී ටිකක් ඔය බයිලා කියලා කිව්වේ සාලිමත් වේග රිද්ම ගීත අද ඇත්තටම අපිට ඒවා ඒ විදිහට බෙදලා තියෙනවා. රාත්‍රී කාලේදී මොනවායි ගීතාන් මේ වාගේ තත්ත්වයන් පවා මාධ්‍ය තුල වෙනස් විය යුතු තියෙනවා. අපේ මාධ්‍යයන්නේ විද්‍යාත්මක ක්‍රමයට විද්‍යාත්මක ක්‍රමේ දැන් අත්‍තරම අපි සමන් දෙන මාධ්‍යයක් හැටියට අගය කළ යුතුයි. මිනිසුන්ගේ මානසික පීඩනය අඩු කරලා මානසික සංස්කෘතිය වැඩි කරන ගීත රටාවක් තමයි ගුවන් විදුලිය. එහෙම නැත්නම් රූප මාධ්‍යයෙන් පෙනෙනවා මේ රූපහානි මාධ්‍යයන් තුලදී විකාශනය විය යුතුව තියෙන්නේ. දැන් මේ පසුගිය කාලය තුල අපි දැක්ක සමාජ මාධ්‍ය ගැන කතා කරොත් මේ සාලිමත්මයා ගොඩක් වෙලාවට අරගලිය අවස්ථාවේදී අරගලිය තව තවත් උද්වේග කරලා ව්‍යසනකාරී මට්ටමට පත් කරලා කඩාකප්පල්කාරී ක්‍රියාවන් කරන්න සමහර වෙලාවට සමහරව FB කියලා හඳුන්වන Facebook මාධ්‍ය ඔස්සේ මිනිස්සුන් කණ්ඩායම් විසින් යොමු වෙලා මෙහෙවනු ලැබුවා. මේවා ඊටාම පහත් ක්‍රියාවන්. මේ තුලින් තාමිනෙක් විනාශයට ඇද දමනවා මිස රට ගොඩනගන්න එහෙම නැත්නම් මිනිසා ගොඩ යන ඒවා නෙමෙයි. ඒ නිසා අපි මාධ්‍ය භාවිතී සමාජ මාධ්‍යදී බොහොම ප්‍රවේශම් සහගත විය යුතුව තියෙනවා. ධනාත්මකව සාධනීය මට්ටමේ සමාජ මාධ්‍ය දැක්කා අපි. ඒ මොකද ඒ පුද්ගල ඒකරාශී කරලා නිවැරදි දිශානතියකට යොමු කරන සමාජ මාධ්‍ය පෝස්ට් යන FB පෝස්ට් තියෙනවා. ඒවා අපි අගය කරනවා. නමුත් සමහර තැන්වලදී විනාශ මට්ටමකට ඇද දාන ඒවා යනවා. මේවා පිළිබඳ ප්‍රවේශම් වන්න ඕන ඒක පරිහරණය කරන්න බොහොම ප්‍රවේශයෙන් මේවා යොදාගත යුතුව තියෙනවා. ඊළඟට විද්‍යුත් මාධ්‍ය තුල අපි දකිනවා සමහර ගිනි තැබීම් විනාශකාරී කඩාකප්පල්කාරී දේවල් නිරන්තරයෙන්ම පෙන්නනවා. එකක් පෙන්නලා දෙකක් පෙන්නලා නතර කරන්නේ නැහැ. මේකම තමයි ඊට පස්සේ අපේ මිනිස්සු තැතිගන්මේ ස්වභාවයෙන් නිතරම ඉන්නේ මේ වෙනකොට. ඒ ඉන්නවා විතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් කියලා දාන තත්ත්වයන් තුලේ මියුසික් එක හඬ ඇහෙනකොටම අපේ මිනිස්සු තැති ගන්න යනවා. මොකද උනේ ඊයේ මධ්‍යම රාත්‍රියේ මොනවද වෙනස් කරේ මොනවද ඊයේ මධ්‍යම රාත්‍රියේ උනේ දැන් පැයකට කලින් මොනවද උනේ මේ පිළිබඳව මිනිස්සු කෝක කම්පැනිකින් ඇත්තටම බ්‍රේකින් නිවුස් එකක් යනවා කියන්නේම සතුරුදායක පුවතක් අහන්න ලැබෙන්නේ අතිශය කලාතුරකින් අනිත් ඔක්කොම තියෙන්නේ අපි ප්‍රකම්පණයට හදවත සලිත කරන සිදුවීමක් තමයි අහන්න දකින්නට තියෙන්නේ. මේවා පිළිබඳව අපේ ජනමාධ්‍යකරුවන් ඇත්තටම වගකීමෙන් හැසිරෙන්න ඕන. මොකද හොඳ දේවල් තියෙනවා සාලිමත්ම හොඳ පැති පෙන්වන්න පුළුවන්. අපේ රටේ බලන්නකෝ දැන් ගෑස් නැතිනම් ඇයි මිනිස්සු දරෝලින් වෙන ආකාරයේ පෙන්වන්නේ? ඒක ඇත්තටම අපේ රට 아무තු දෙයක් නෙමෙයි දරෝලින් වෙන එක. නමුත් අපේ සමහර කාන්තාවන් මැලිකමක් දක්වන සාලිමත්ම ඔෆිස් වලදීත් ඉඳලා අහන්න ලැබෙනවා මේ දැලි ගෑවෙනවලු දරෝලින් වෙනකොට. ඉතින් මෙහෙම පසුගාමීත්වයක් තිබ්බොත් අපිට ගොඩ යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මාධ්‍යකට පුළුවන් මෙහෙවරක් හැටියට මේ මොහොතේදී අපේ රටේ ආර්ථිකය නගා සිටවන්න පුද්ගලයෝ වශයෙන් ඉදිරියට යන්න යම් ධනාත්මක දේවල් ටිකක් පෙන්වන්න. ඔබතුමා දන්නවා ඔබතුමා මායික කතා කරත් හිටියා මේ අපේ නව නිර්මාණ බොහොමයක් බිහි වුණා. මේ නව නිර්මාණ මේ මොහොතේදී යන්තම් පෙන්ලා ඉවරයක් කරනවා. මාධ්‍යට ලොකු බලපෑමක් කර හැකි. මේ නව නිර්මාණ ඇයි ඉස්සරහට අරන් ආවේ නැත්තේ? මේවා ඇයි මෙතනින්ම නතර කරේ? කීක ප්‍රශ්න කරන්න පුළුවන්. අපේ දේශපාලනික සංවාදක එක නම් වලින් තියෙනවා සංවාද දේශපාලනික මේවා තුළ හැමදාම එකම කතන්දරේ. ඒ අපුද්ගලියෝ දිව හැරෙන අතර කතා කරන වැරෙන්ට නිවැරදි තීන්දුව తీරන දීලා කතා කරන මිනිස්සු නෙවෙයි. ඒ නිසා අපිට ධනාත්මක දේවල් පෙන්වන්න නිතරම
පුරුදු පුහුණුවොත් මාධ්‍ය තුලින් අපිට මීට වඩා තැනකට අපේ රට ඇරයි යෑමේ හැකියාව තියෙනවා මාධ්‍යයට. මාධ්‍ය ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් දෙයක්. අපි මේ මං ඊළඟට ආපු ප්‍රශ්න මුතුමාගෙන් අපි ආර්ථික සංවර්ධනයට පිළිබිඹ විශේෂම කෘෂි ආර්ථිකය සංචාරක කර්මාන්ත මේ දේවල් කොහොමද අපි රටේ හෙට දවස වෙනුවෙන් දියුණු කරගන්නේ? ඔව් සාලි මහත්මයා, ඇත්තටම අපේ රට කෘෂි කාර්මික ආර්ථික රටාවක් එක්ක ගොඩනැගිච්ච රටක්. ඒක අදත් ඒ විදිහම තමයි. අනිත් තාක්ෂණික පැත්තෙන් දියුණු වෙන ගමන්ම අපේ රට ගොඩ දා ගන්නවා නම් ගොඩ දා ගන්න තියෙන හොඳම තැන තමයි කෘෂි ආර්ථික රටාව වැඩි දියුණු කර ගැනීම. ඒ නිෂ්පාදන ආර්ථිකයක් අපි කරන්න ඕන. මේ නිෂ්පාදන ආර්ථිකයේදී අපි මහා පරිමාණී කෘෂි කර්මාන්තය කරනවට අමතරව එදිනෙදා අපේ ගෙදර තනියම ගෙවතු වගාව පටන් ගැනීමේ අවශ්‍යතාවය මේ මොහොතේදී තියෙනවා. ඒ හදනවා විතරක් නෙමෙයි ඒවා ඊට පස්සේ පරිස්සම් කරගන්නේ කොහොමද? එහෙම කියන එකත් අපි සැලකිලිමත් විය යුතුයි. ඒ සඳහා තමයි මේ දේශපාලන අධිකාරිය විසින් එහෙම නැත්නම් නිලධාරීන් විසින් කටයුතු කළ යුතුව තියෙන්නේ. කොහොමද මේ ආහාරස සුරක්ෂිත කරගන්නට ඉස්සරහදී මොනවද දේවල්ද කරන්න පුළුවන් කියන එක. අපේ සම්පත් ග්‍රහණ රටක් හැම අතින්ම අපිට ජල සම්පතේම අඩු රටක් නෙවෙයි. අනිකුත් භෞතික මේ සම්පත් කුසි කර්මාන්තේ කොට දාන්න අඩු රටක් නෙවෙයි. හැබැයි වතුරක් ගේනවා පිටරටි. ඒක තමයි. ඒ වාගේ තත්යකට මේ හැම දෙයකදීම යමක් එහෙම කරනවා නම් ඒ තුල ඉතින් වක්‍රාකාර මොනෝhari ලාභික අපේක්ෂාවෙන් තමයි මිනිස්සු මේ විදිහට යම් කොටසක් එහෙම දේවල් කරන්නේ. ඒ නිසා අපි දැන් තීරණය කළ යුතුයි කොහොමද මේ කුසි කර්මාන්තය ගොඩනගා ගන්න කියන සවාලේ මාත්‍යා. අර තමාර තැන්වලදී අපි අධ්‍යාපන රටාවෙත් මේ තියෙන දැන් මට මතකයි මම කුසිකර්ම විද්‍යාව කරන කාලේදී අපි කෙසෙල් වගා කරන්න වත්තර දාලා තමයි පාසල් භූමිය වගා කරන ගමන් තමයි කුසිකර්ම විද්‍යාව පාසලේ න්‍යාය උගන්වන්නේ. ප්‍රාකෘතිය 1 2 කියලා මට මතකයි අපිත් ඉගෙන ගත්තා. ඔව් සාරි මාත්‍යා. ඉතින් අපිට මතක් වෙනකොට හරි දුකක් දැනෙනවා. ඒ නිසාම අපි යම් ආකාරයකදී පැලයක් හරි හිටවන්න අද සිතුවිල්ල පහළ වෙනවා නම් ඒ ලබාපු අධ්‍යාපනය තුලින් පැලයක් ඉඳවලා ඒකේදී මල් හටගෙන ගෙඩි එනකොට මොන තරම් සතුටක් දැනෙනවද, මානසික වින්දනයක් ලැබෙනවද, සතුටක් ලැබෙනවද කියන එක ප්‍රායෝගිකව අපි අත්විඳලා තියෙනවා. අපේ රටේ බහුතරයකුත් ඒක දන්නවා. හැබැයි සමහර තැන්වලදී උඹලා ඉගෙන ගනිilla නැත්තම් කුඹුරු කොටන්න වෙයි කියන තැන් මේ වෙනකොට වෙනස් කරන්න ඕනේ. ඒක සිස්ටම් චේන්ජ් එකේ වෙනස් විය යුතු වෙනස් විය යුතු වචනයක් උඹලා ඉගෙන ගත්තේ නැත්තම් කුඹුරු කොටන්න වෙයි කියන ඒවා තියෙන තාක් අපේ තරුණ පිරිස ඉදිරියට යන්නේ නැහැ. ඉතින් අපි මම දැක්කා අපේ තරුණ කණ්ඩායම් දැන් මම නෝරෙලි දිස්ත්‍රික්කේ තැනක දැක්කා මේ මඤ්ඤොක්කා වගාවෙන් සාලි මහත්මයා කන්ටේනර් ගණන් පිටරට පටවනවා. තරුණ දෙන්නෙක් එකතු වෙලා. තව නිර්මාණයේ අලුත් කුසි කර්මාන්තේ කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ මොකද මේ මඤ්ඤොක්කා වලින් ලක්ෂ ගානක මාසික ආදායමක් උත්පාදනය කරගන්නවා තරුණ කණ්ඩායම්. මේ අද තියෙන මිල ගණන් අනුව නම් අපි මේ අවමිරිස් ගහක් ඇදුවත් ලොකු ආර්ථික මේ ලාභයක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. ඉස්සර තිබුණා තරුණ ගොවි සමාජ නේද? දැන් නේද? තරුණ ගොවි සමාජ සාමාන්‍ය ගොවි සංවිධාන කරනක මෙතන කාලේ මම. ඔව් අතීතයේ එහෙම තරුණයෝ දිරිගැන්වීම සඳහා සැදලා තිබුණා. අද ඉතින් ගොවි සංවිධාන කියලා තියෙනවා. ඒ බොහෝ තැන්වලදී ගොවි සංවිධාන ඉතින් වතුර බෙදා ගන්න කුලල් කා ගන්න ඕවාගේ සිද්ධි තමයි තියෙන්නේ. මේ ඊට වැඩි අපි ධනාත්මකව තැනකට දැන් යා යුතුව තියෙනවා. එහෙම නැතිනම් අපේ කුසි ආර්ථික රටාවක් ගොඩනගුන් නැත්නම් අපිට අර කිව්වා වගේ තව මාස කිහිපකින් බඩගින්නේ මේ දෙන්න සිද්ධ වෙයිද කියන අවධානම තියෙනවා. ඉතින් එහෙම නොවේවා කියලා තමයි අපි සියලු දෙනා බලාපොරොත්තු ප්‍රාර්ථනය. මොකද මේ අපේ රටේ එහෙම බඩගින්නේ මේ ආයඳ යුතු රටක් නෙමෙයි, එහෙම තැනකුත් නෙමෙයි. මොකද ඒ තරම් අපි ශාස්ත්‍රීය රටක් හැටියට අපි තිබුණේ සාලේ මහත්මයා. අතීතයේ දිහා බැලුවාම ඒ කුසිකාර්ථක රටාව තුළ අපේ මිනිස්සු අගා විතරක් නෙමෙයි, අපි මානසික ලොකු වින්දනයක් ලැබුවා. පැල් කවි කියමින් මේ ඒ බුද්ධි විදින ආකාරයන් ඒ වෙනුවෙන් පවත්ව පුස්සව මේවා දැක්කාම අපිට අද ඒවා සමහර ඒවා සිහිනද කියලා හිතෙනවා සාලේ මහත්මයා. ගමනේ මහත්මයා දැන් මේ වෙනස වෙනුවෙන් මම හිතන්නේ ගමේ තියෙන මරණාධාර සමිතිය ඒ වගේම සුබසාධක සංගම් වැඩිහිටි සංගම් මේ සියල්ලගේම ඉඳලා වෙනස් වෙන්න ඕන කියලා මට හිතෙනවා. මොකද ඒ වගේ තියෙනවා මේ මරණාධාර සමිතිය තියෙනවා සමාජිකත් අරගෙන ඉන්න බැරි ස්වභාවයක්. සමහරට මේ සුබසාධන සමිතියෙත් එහෙම ඉන්න බැරි ස්වභාවය. පුදුමාකාර ඒකාදී
තත්ත්වයක් ගොඩනගාගෙන අධිකාරියක් ගොඩනගාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. මේවත් වෙනස් වෙන්න ඕන නේද? ඔව් සාලිමන් සමහර මේ මරණාධාර දැන් අපේ එතර මරණයක් වුණාම මේ ශාලේ මාත් නැත්තන මරණාධාර සමිතිකමේ තිබුණේ නැහැ නේ. අපේ තිබුණේ සාමූහික එකමුතුව ගාමේ කිසියම් කෙනෙක් ආපදාවකට ලක් වුණාම මරණයකට ලක් වුණාම ඔක්කොම එකතු වෙලා උදව් උපකාර කළා. අද සමිති පීඨවන කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මිනිස්සු මේ ඒක රාශි කර ගැනීම අපහසුව නිසා. හැබැයි ඒක රාශි කරන අපහසුව නිසා පීඨවක සමහර සමිති ගම්මට්ටමේ පවතින ඒවා මිනිස්සු තවදුරටත් පීඩාවට ලක් කරලා තියෙන ඒවත් අපිට ඔෆිස් වලට ආරංචි වෙනවා. මොකද සමහර මේ වගන්ති හදාගෙන තියෙන ඒවත් කෙනෙක්ගේ බලපුලුවන් කාර්යක්‍රමයට හදාගත්තේ. ඒ නිසා ඒව තුලින් කෙනෙක් පීඩාවට ලක් වෙ හැකියි තියෙන. ඒ නිසා සමස්තයක් වශයෙන් මුළු රටේම හැමතැනක්ම මේ සිස්ටම් චේන්ජ් එක වෙනස් විය යුතු තියෙනවා. නැතුව මේ 225 දෙනා විතරක් වෙනස් කරලා අපේ රටට ඉදිරියට ව්‍යවස්ථාව වෙනස් කරලා එහෙම ඉදිරියට වෙන්නේ නැහැ සාරි. හොඳයි ගාමිණී මහත්මිය අවසාන විනාඩි කිහිපය තුළ අපිට කියන්න මමත් පීඩාවෙන් ඉන්නේ ඇත්තටම. අපි හැමෝම පීඩාවෙන් ඉන්නේ. බස් ගාස්තු දිහා බලපුවම අපිට දරන්න බෑ. කඩේකට ගිහලා එකක් වඩ එකක් කාන මුදල අපිට දරන්න බෑ. හැම තැනකම ඒක තියෙන නිසා හැමෝම මානසික පීඩාවෙන්. මේ පීඩාව සමහරට අවුරුද්දක් දෙකක් තුනකින් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙනකොට නිරෝගී මිනිස්සු පිරිසක් ඉන්නන කායික සහ මානසික වශයෙන් මානසික පීඩාවන් දුරු කරගෙන ඒවා මානසික ආතතියින් බවට පත් නොකර ගන්න අප විසින් අනුගමනය කළ යුත්තේ මොකක්ද? උපදේශකවරයෙක් හැටියට අපිට ඔව් සාරි මාත්‍යා එතනදී මේ පවතින රටාව තුළ යම් බැරෑරුම් මට්ටමක් තමයි තියෙන්නේ. අපි කොතිකුත් මේ කතා කරත් මිනිස්සුන්ගේ බඩගින්න තමන් අවශ්‍ය භෞතික සම්පත් ටික හිඟනම් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය යම් කඩාවැටීමකට ලක් වෙනවා. ඔබට හොඳ ආකාරව දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ ගාවට ආපු මේ ගොවි මහත්මයෙක්දී එයා බඩගින්න ඉන්නවා දැකලා ඉස්සෙල්ලාම දුන්නේ ආහාර. මනෝවිද්‍යාවෙත් යන තැනක ඉගැන්වෙනවා ඉස්සෙල්ලාම භෞතික සම්පත් ටික තිබ්බොත් තමයි ඊළඟට එයාගේ ආරස්තාව ගැන හිතන්නේ. ඊළඟට එයාගේ අභිමානය ගැන හිතන්නේ. එහෙම තමයි ඉහළට යන්නේ. ඒ නිසා භෞතික සම්පත් ටික එනං අපිට තිබිය යුතුයි. අපි කොතිකුත් මානසික සෞඛ්‍ය කතා කරාට ඒක විතරක් හුදකලා කරන්න බෑ. ඒ නිසා එනං අපිට කරන්න පුළුවන් මොනවද? අපිට පුළුවන් යම් ආකාරයකින් අපේ ආර්ථිකයේ දැන් තියෙන පුංචි මුදල හෝ කළමනාකරණය කරගෙන අවශ්‍යම තැනකදී පමණක් අවශ්‍යම දෙයකට එහෙම තමයි දැන් වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවනම් අවශ්‍යම තැනකදී අවශ්‍යම දෙයකට පමණක් යොදවමි. සමහර දේවල් පොඩි දේවල් අපිට කප්පාදු කරගන්න වෙයි. එහෙම කප්පාදු කරලා මේ මොහොතට අත්‍යවශ්‍ය වෙහෙතක් ආහාර ටික සමහරවිට අපිට විලාසිතා කරන ඒවා වෙනදා අනවශ්‍ය තැනක යම් වේදමක් වුණා නම් ඒක අඩු කරගෙන මේ තියෙන ආර්ථිකයේ තුල ටික දිනක් ටික කාලයක් ඉවසා දරාගෙන ඒ කටයුත්ත සිදු කරන්න වෙනවාමයි. එහෙම වුණොත් අපිට අර ඒකේන භෝගේන බුංජිය කියන තැනදී කිව්වා වාගේ අපේ තියෙන මුදල් ටික පරිභෝජනය කරගන්න වෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි අපිට සිද්ධ වෙනවා අපේ ගෙදර තියෙන මල් පෝච්චි පවා යම් කිසි දෙයක් වගා කරන අපි කඩේට ගිහිල්ලා අවුමිරිස් කරල් ටිකක් ගත්තා නම් ග්‍රෑම් 100ක් 250ක් ගත්තා නම් අපිට පුළුවන් ඒක අඩු කරගන්න අපේ මල් පෝච්චියේ තුල හදපු අර මහත්මයෙකුත් කිව්වා මල් පෝච්චිය තුලින් හදලා ගත්ත අවුමිරිස් කරල් කීපෙන් පුළුවන් වෙයි අපිට අපේ ආර්ථිකය යම් ඉතිරි කිරීමක් කරගන්න. මේ විදිහට සුළු දෙයින් පවා සුළු කියලා හිතන්නේ නැතුව එහෙම නැත්නම් දර කෑල්ල උයන්න පටන් ගන්න එක මේ අපිට සිදු කරන්න වෙයි කාන්තාව වශයෙන් වෙනස් වෙලා. ඊට අමතරව අපිට අපේ මානසික සතුට වෙනුවෙන් අපිට කටයුතු කිරීමේදී අපි මේ එන අපේ රටේ තුල දකින යම් දේවල් තුල අපි තදින් අල්ලගන්න නැතුව ඒක දැක්මක් හැටියට දැකීමක් හැටියට දැකලා ඉවසා දරාගෙන ඉස්සරහට යමු. නැත්තම් මාධ්‍ය තුලින් දකින සමහර කඩා කප්පල්කාරී ගිනි තැබීම් එහෙම නැතිනම් වෙනත් ව්‍යසනකාරී දේවල් නිරන්තරයෙන් බලන එක සීමා කරලා මානසික සතුට ළඟා කරගන්න අපිට හැකියාව තියෙනවා. මොකද හැමදේම දකින්න බලන්න ගියොත් හැමදේම ඒ වෙනුවෙන්ම මුළු දෛනික දවසම ආපදාවන් දකින්න අහන්න ලැබීමම අපි මානසික ලොකු කඩාවැටීමකට ලක් වෙනවා. ඒ නිසා ඒවා සීමා කරගෙන අපි කටයුතු කරන්නත් සිද්ධ වෙනවා සාලිමාන්න. හොඳයි අපිට කාලය අවසන් වෙනවා. මේ අර ඇලයාපත් වෙන කතා කරපු මහත්මයා මම හිතනවා ඒ චෝදනාව බරපතලයි. කවුද ගාමිණී මහත්මයා මේක මේ අනුරාධපුර දිස්ත්‍රික්ක විතරක් නෙමෙයි ලංකාවටම මේක අදාළයි. ඔබතුමා සිහිපත් කළ අනුරාධපුරේ ඉන්න මම හිතන්නේ අධිශාපතිතුමා සහ උපදිශාපතිතුමා දිස්ත්‍රික් ලේකම්තුමා සහ
සහකාර ලේකම්තුමා බොහොම හොඳ බොහොම දක්ෂ රට ගැන කැක්කුමක් තියෙන ඔබ ආදරය ඇති නිලධාරීන් දෙදෙනෙක් කියලා. ඒ නිසා දිසාපතිතුමා අහගෙන ඉන්නවා නම් මේ වෙලාවේ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා හෝ කවුරු හරි කෙනෙක් මම හිතනවා ඔබතුමා යට තියෙන මේ නිලධාරීන් පිළිබඳව සොයා බලන ආදර්ශයක් දෙන රටට ඔබතුමා එකතු කරගන්න නිලධාරීන් එකතු කරගෙන ඔවුන්ගේ රාජකාරී හරියට ඉටු වෙනවාද කියන එක බලන්න අනුරාධපුරයෙන් ඒ ආදර්ශය රටටම දෙන්නේ මේ සිස්ටම් චේන්ජ් එක වෙනස සිදු කරන්න අනුරාධපුර දිසාපතිතුමාට සහ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමාට ඇතුළු සියලු නිලධාරීන්ට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේ කරනවා. අපි අවදියෙන් සහ බලාපොරොත්තුෙන් ඉන්නවා ගාමිණී රත්නායක මහත්මියත් නියෝජනය කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිසාම. අපි සමුගමු අය දවසක හම් වෙන. ඔව් සාලින් මහත්මයා ඒ අවසානයේ ඔබතුමාගේ ඉල්ලීම මම කාරණකව බාර ගන්නවා. ඒ වගේම මම මේ අදහස තුළ ඒ අලියාපත්තුනේ කතා කරු මහත්මයාගේ ගැටලුව පිළිබඳව ඉතා ඉක්මනින් අපේ මහදිසාපතිතුමා දිස්ත්‍රික් ලේකම්තුමා එක්ක කතා කරලා මේ යම් උදව්වක් කිරීමේ හැකියාව තියෙන බව මම මේදි මතක් කරනවා. එහෙනම් අත්‍තරම සාලින් මහත්මයාට අවස්ථා කිහිපෙක සම්බන්ධ වුණා. බොහොමත් ස්තුතිවන්ත වෙනවා අපේ රටේ අපි අනාගතය වෙනුවෙන් මෙහෙම කැපවීමකින් අපට මැදිහත් වෙලා ඔබතුමාගේ ලොකු කැපවීමක් තියෙනවා රටේ අනාගතය වෙනුවෙන්. ඒ සඳහා අදහස් දක්වමින් දිරිගැන්වීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙලා අපිට ආරාධනය කිරීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සාලි මහත්මයා. බොහොම ස්තුතියි ගාමිණී මහත්මයා. අපි ඇලෑපත්තුවේ විතරක් නෙමෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු නිලධාරීන් පිළිබඳවත් රටේ නිලධාරීන් පිළිබඳවත් මේ අවධානය යොමු වේවා කියන ප්‍රාර්ථනාව කරමින් සමුගන්න සූදානම්. ඔබතුමා මේ තෙල් ප්‍රශ්නය තියෙද්දි මම හිතන්නේ මේ බයිසිකලයට පෙට්‍රල් ගන්නත් ලොකු වියදමක් යනවා. දැන් ඉස්සර වගේ එහෙම පුංචි ගානකින් ඉන්න බෑ. ඉතින් මේ සියලු කරදර තිබුණත් ආරාධනෙ පිළි අරගෙන ඇවිත් මේ කළ මෙහෙවර පිළිබඳව ස්තුතිය පළ කරනවා. ඔබ මේ කරන්නේ ජාතිය වශයෙන් කරන මෙහෙවරක්. ඒක තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේහි මනෝ විද්‍යා උපදේශක ඒ වගේම රජයේ මනෝවිද්‍යා උපදේශක නිලධාරී සංගමයේ කරු ලේකම් මනෝවිද්‍යා උපදේශක ප්‍රවීණ දේශක ගාමිණී රත්නායක මහත්මිය අද කුරුදා පිළිසඳරේ හිටියේ. තාක්ෂණික පැත්තෙන් උදව් කළ ඔබට ස්තුතියි. පළමුව මෙතරී සඳුන් උදව් කළා. ස්තුතියි සඳුන්.